හරි අයිබෝස් ඉල්ලනට 2011 නියෝගත රචනා ප්‍රශ්න පත්‍රය සහ රචනා ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර අද සාකච්ඡාවත් එක්ක පේපර්ස් 3ක් ඉවර වෙනවා අපි. ඔයාලට තේරෙයි සමහර විට ඔයාලා මේක හරියට කරනවා නම් ගෙදරලා. ඒ කියන්නේ කරන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය කොච්චරද කියන කාරණේ නෙවෙයි. ඔයාලා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එක වැඩ කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි සාමාන්‍ය පේපර්ස් 5ක් විතර කරනකොට ඔයාලට අනිවාර්යෙන් වෙනසක් තේරෙනවා. වෙනසක් තේරෙනවා කියන්නේ ඔයාලට ඔයාලා ගැන කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා තිබ්බට වඩා හොඳ. මොකද ඒකට හේතුව සාමාන්‍ය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර 5ක් විතර එක වැඩ කරනවා කියලා කියන්නේ ඔයාලට විෂය නිර්දේශයේ කොච්චරක් ආවරණය වෙලාද ඔයගොල්ලෝ කොච්චර සබ්ජෙක්ට් එක පුළුවන්ද කියන කාරණේට වඩා ඔයාලා මේකට ගොඩක් හුරු වෙනවා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න වලට දැක්කහම හරි පේපර් එකක් දැක්කහම එන ආතතිය මේ වගේ දේවල් එච්චර අලුත් දේවල් නෙමෙයි. හැබැයි දවසින් දවස ඔයාලා මේ ප්‍රශ්න පත්‍රය කරන එක උසස් පෙළ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ දැන් දැනටත් ඔයගොල්ලෝ MCQ එකේ භාගයක් කරලා තව භාගයක් පස්සේ කරනවා. ස්ට්‍රක්චර්ස් එකේ භාගයක් කරලා පස්සේ භාගයක් කරනවා. රචනා එකේ භාගයක් පස්සේ කරලා ආයෙ භාගයක් පස්සේ කරනවා. හරිද? එක්කෝ පේපර් ඩිස්කෂන් එකට කලින් හදිසිය කරගන්න ඕන නිසා කැල්කියුලේටර් එකෙන් සුළු කරනවා. ඔය වගේ දේවල් කරනවා නම් හරිද? ඔයගොල්ලෝ ටික ටික එක නවත්තන්න. අඩුම තරමේ MCQ එකේ පැය දෙකේ කරා. ස්ට්‍රක්චර්ඩ් එසේ එකයි එක දවසේ කරන්න බැයි නම් කරන්න අමාරුම නම් ඒ පැය ඇතුළත ස්ට්‍රක්චර්ඩ් එසේ එක ඒ පැය ඇතුළත කරන්න. හැබැයි ඒ පැය ඇතුළත වෙන වැඩ කරන්න එපා. මගදී නැගිටලා යන්න. හරි? මගදී වතුර එකක් ගේන්න යන්න. එහෙමවත් කරන්න එපා. ඔයා විසින් නිර්මාණය කරගන්න විභාග ශාලාවක් ගෙදරදී. ඔයා විසින් නිර්මාණය කරගන්න. හරි? ඔයා රූමනාව තියෙන නිසා ඔයගොල්ලෝ මේ වැඩේ දිගටම කරන්න. එහෙනම් ඔයා ඒක ටික ටික විභාගය කරන විදිහටම කරන්න. හරිද? විභාගය කරන විදිහටම කරන්න. එතකොට ඔයගොල්ලන්ට විභාගෙට ගිය දවසට විභාග ප්‍රශ්න පත්‍රය කියන්නේ තව අලුත් ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. තවත් ඔයගොල්ලෝ ලියාගෙන ආපු පේපර්ස් 10ක 11ක 12ක 13ක 14 වෙනි ප්‍රශ්න පත්‍රය 15 වෙනි ප්‍රශ්න පත්‍රය එච්චරයි. ඒත් එක්ක ඔයාලට ආවෙනිකම හොයාගන්න. ඔයාලා ප්‍රශ්න කරන්න ඕන පිළිවෙල මොකද්ද? ස්ට්‍රක්චර් එකේ ඕගනික් එකද මුලින් කරන්නේ, ඉනෝගනික් එකද මුලින් කරන්නේ? විශේෂයෙන්ම 2018 19 අලුත් පේපර්ස් ටික කරද්දී මේ වැඩේ අනිවාර්යෙන් කරන්න. පැහැදිලි නේද? අපි නම් ප්‍රශ්න පත්‍රයට යමු. වෙලාවක් ගත වෙන නිසා. right මේකේ පළවෙනි ප්‍රශ්න නම් ඇත්තටම මේ MCQ ස්ට්‍රක්චර් ටෙස්ට් එකේ පළවෙනි ප්‍රශ්න නම් ඒ තරම් ලොකු අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මම ටක් ගාලා සාකච්ඡා කරලා දාන්නවා. 2011 පළවෙනි එකේ ඒගොල්ලෝ සංයෝග කීපයක් අපිට දීලා තියෙනවා. KiO3 මේක ප්‍රාථමික සම්මතයක් මතක තියාගන්න. PCl5 හරි. cadmium chloride CdCl2 ඊට පස්සේ cobalt nitrate ඊට පස්සේ sodium thiosulfate ද්විතීක සම්මතයක් අපි අනුමාපන සඳහා භාවිතා කරනවා. මේකේ කොහොමද වෙන්නේ? මේකේ පළවෙනි ප්‍රශ්නය පරිමාමිතික විශ්ලේෂණයකදී ප්‍රාථමික ප්‍රාමාණිකයක් ලෙස භාවිතා කරේද KiO3 ලියා ගන්න. KiO3 භාවිතා කරනවා I- එක I2 හදලා sodium thiosulfate ප්‍රාමාණිකරණය කරා. Na2H2O3 ද්‍රාවණයක් ප්‍රාමාණිකරණය සඳහා අමතර කාරණයක්. හරි. මම මෙතනදී කරන්න යන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් මතක තියාගන්න sodium thiosulfate කියන්නේ ද්විතීක සම්මතයක් ලියා ගන්න. ද්විතීක සම්මතයක් sodium thiosulfate කියන්නේ. sodium thiosulfate ද්‍රාවණයක සාන්ද්‍රණය හරියටම නිර්ණය කරගන්න අපිට KiO3 භාවිත කරන්න පුළුවන්. KiO3 භාවිත කරන්න පුළුවන්. මෙයා ප්‍රාථමික සම්මතයක්. එයාව භාවිත කරලා මෙන්න මෙයාගේ සාන්ද්‍රණය අපිට හරියට නිර්ණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහි ජලීය ද්‍රාවණයක තනුක H2SO4 එකතු කළ විට ලා කහ පැහැති අවක්ෂේපයක් ලබා දෙයි. අපිට sodium thiosulfate ගන්න පුළුවන්. Na2H2O3 ඔයාලා දන්නවා H2O3 2- වලට තනුක අම්ලයක් දාපුවාම මෙතනදී SO2 වායුව සල්ෆර් ඊට අමතරව ජලය ලැබෙනවා. මෙන්න මේ අපිට ලා කහ සුදු අවක්ෂේපයක් එහෙම නැත්නම්
ද්‍රාවණයේ ඇතිවන ආවිලතාවයක් විදිහට දෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය ජල විච්ඡේදනයේ භාජනයේ චතුස්තලීය ව්‍යුහයක් සහිත අම්ලයක් ලබා දෙයි. අපිට PCl5 ගන්න පුළුවන්. මේ ළඟදී කතා කරා PCl5 වලට තියෙනවා ජල විච්ඡේදන ප්‍රතික්‍රියා දෙකක්. එකක් සීමිත ජලය. එතනදී අපිට POCl3 සහ HCl ලැබෙනවා. හැබැයි PCl5 වලට වැඩිපුර ජලය තිබ්බොත් එයා H3PO4 එක්ක HCl හදනවා. මෙන්න මේ H3PO4 ගත්තාම එයාට තියෙනවා ફોස්ෆරස් සහ චතුස්තලීය හැඩයක්. ඒක නේද ඔය කියන්නේ? ફોස්ෆරස් සහ චතුස්තලීය හැඩයක්. ඒතර සීමිතද වැඩිපුරද කියලා ප්‍රශ්නයක් නෑ. ඔයාට අවශ්‍ය අවස්ථාව ගන්න H3PO4 හදනවා. වැඩිපුර ජලයත් එක්ක මේක ફોස්ෆරස් සහ චතුස්තලීය හැඩයක්. හරිද? ඊට පස්සේ තනුක HCl හි ද්‍රවණය කර එම ද්‍රාවණය තුළින් H2S යවු විට තද කහ පැහැති අවක්ෂේපයක් ලබා දෙයි. ඒ කියන්නේ මේ කතා කරන්නේ කැඩ්මියම් ක්ලොරයිඩ් ගැන. ඔයගොල්ලෝ දන්නවා කාණ්ඩ විශ්ලේෂණයේ කාණ්ඩයේ දෙකේදී අපි ආම්ලික මාධ්‍යයේ H2S බුබුලණය කරනවා. කාණ්ඩ විශ්ලේෂණයේ කාණ්ඩයේ දෙකේදී ආම්ලික මාධ්‍යයේ H2S බුබුලණය කරද්දී කැඩ්මියම් 2+ අයන H2S එක ප්‍රතික්‍රියා කරලා කැඩ්මියම් සල්ෆයිඩ් කියන කහ අවක්ෂේපය ලබා දෙනවා. ඒතරේ දැනුම ඔයාලඟ තියෙනවා නම් වාට මේ ප්‍රශ්නට උත්තර ගන්න පුළුවන්. තනුක HCl දානවා කියලා අදහස් කරන්නේ මාධ්‍යය ආම්ලික කරනවා කියන අදහස. ආම්ලික මාධ්‍යයේදී H2S සමග කහ අවක්ෂේපයක් ලබා දීමේ හැකියාව කැඩ්මියම් 2+ වලට තියෙනවා. ඊට පස්සේ පස්වෙනි එක මේ ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර HCl එකතු කළ විට නිල් පැහැති ද්‍රාවණයක් ලබා දෙයිද? දරුවෝ මතක තියාගන්න. මෙතන කොබෝල්ට් නයිට්‍රේට් කියන එක තිබ්බේ නැතත් ඔයාට ඒක ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අපි D ගුණවේදී ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණ කීපයක් ගැන කතා කරනවා. හැබැයි අපිට හම් වෙන බහුතරයක් ඒවා කහ පැත්තට බරයි. දැන් Fe3+ වල, නිකල් 2+ වල, Cu2+ වල අපි ටෙට්‍රාක්ලෝරයිඩ් කතා කරනවා. හැබැයි ඒවා කහ පාටයි. කොබෝල්ට් වල ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕන සාන්ද්‍ර HCl එක හදන ටෙට්‍රාක්ලෝරයිඩ් එක නිල් පාටයි. නිල් පාට ජලීය ද්‍රාවණයක් තමයි ලැබෙන්නේ. නිල් හරි මිලියන් හදන්නේ නිල්. එතකොට මෙතන ලියවෙන්න ඕන කොබෝල්ට් නයිට්‍රේට්. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බලන්න මේ උත්තර ලියන ගමන් මේ පැහැදිලි කිරීමත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට එහෙම පැහැදිලි කිරීමකුත් කරන්න පුළුවන්. විභාගෙදී කරන්න ඕනේ නැහැ. නමුත් ඔයාලා ලිව්වට පස්සේ හරි ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම කරා. සමහරවිට ඔයගොල්ලෝ මේකේ උත්තරේ ලියන්නේ මනසින් මේ පැහැදිලි කිරීම දාගෙන. නැත්නම් කටුසටහන් වල සමහරවිට මේ පැහැදිලි කිරීම දානවා. බලන්න ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්නයක්. ඒ නිසා මම මේ ප්‍රශ්න පිළිවෙලට නැතුව සම්පූර්ණ ප්‍රශ්නෙට උත්තර ලැබෙන විදිහට මේ ප්‍රශ්නේ කරන්න. හරිද? ප්‍රශ්නයක් නැහැ නේද? එකින් එක නැතුව හරිද? සම්පූර්ණ ප්‍රශ්නෙට උත්තර ලැබෙන විදිහට මේ ප්‍රශ්නේ මම කරන්නම්. ඔය ලුයිස් ව්‍යුහේ අඳින ප්‍රශ්නේ. ඔය පළවෙනි වතාවට උසස් පෙළ එනකොට මීට කලින් 2011ට කලින් අවුරුද්දක අහලා තිබ්බ සම්ප්‍රයුක්ත ව්‍යුහ ගැන ඔය N3- වල ඊට පස්සේ 2011 තමයි ඔයගොල්ලන්ට ඔය දැන් ලැබෙන ආකාරයේ ඔය ස්ට්‍රක්චර් ඩිස් එකේ පළවෙනි එකට ලුයිස් ව්‍යුහක් ඇඳලා ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා මුහුණුකරණයක් ගැන කතා කරන්න පටන් ගත්තේ. ඉස්සලා මේ අවුරුද්ද ඔයගොල්ලන්ට 2010 හම්බුනේ නැහැ නේ. රයිට්. ඊට පස්සේ තමයි දිගටම මේ ප්‍රශ්නේ එන්න ගත්තේ. එතකොට පළවෙනි එකේ ඔයගොල්ලෝ B එකට ආවොත් හරිද? මේගොල්ලෝ මේ බයිකාබනේට් අයනය ගැන අහනවා. පුතේ මේ ප්‍රශ්නෙට විශේෂයෙන් මතක තියාගන්න. ඒගොල්ලෝ ප්‍රශ්නේ පටන් ගන්න පුළුවන් H2CO3 කියලා. හැබැයි ලුයිස් මම මෙතන එහෙම වෙනවට කියනව නෙමෙයි. ඔයගොල්ලෝ මේක සැලකිලිමත් වෙන්න. H2CO3 වලින් පටන් අරගෙන ලුයිස් ව්‍යුහය අහන්නේ මේක වෙන්න පුළුවන්. ඒ නිසා හරියට කලබල වෙන්න හොඳ නැහැ. ප්‍රශ්නේ මුලින් ඉඳලා අගට කියවලා හරියට ලුයිස් ව්‍යුහය අඳින්න කියන්නේ කවුද? ඒ අඳින්න කියන කෙනාට තියෙන සමස්ත ආරෝපණය ඒක හරියට දැනගෙන තමයි ඔයාලා මේ ප්‍රශ්න කරන්න ඕනේ. මොකද සමහර අවුරුදු වල පටන් ගන්න සංයෝගයේ නෙමෙයි අගට යදි තියෙන්නේ. එයාගෙන් ව්‍යුත්පන්න වෙන ඇනායනය ඒගොල්ලෝ විභාගෙදී අහන්නේ ඇනායනය ලුයිස් ව්‍යුහය. සමහර ළමයා භාගයට කියවලා මේ මුලින්ම දකින සංයෝගයේ ලුයිස් ව්‍යුහ අඳින්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. කලබල වෙන්න එපා. හරි.
අවසාන වෙනකම් ප්‍රශ්න කියවලා හරියට අඳින්න කියන්නේ කාගේද? ඒ වගේම ඒකේ සමස්ත ආරෝපණය මොකක්ද? ඒවා දැනගෙන තමයි ඔයගොල්ලෝ ප්‍රශ්නට යන්නේ. ඒතර මේගොල්ලෝ පළවෙනි ප්‍රශ්නය අහනවා මේ බයිකාබනේට් සැකිල්ල දීලා මේකේ ලුයිස් ව්‍යුහ කොහොමද කියලා. ඉතින් මේක අමුතුවෙන් මම කියන දෙයක් නෑ. ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 18ක් එනවා. කාබන් පරමාණු එකක් තියෙනවා. සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් එනවා. හයිඩ්‍රජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් එනවා. ඍණ එක ආරෝපණයෙන් ඉලෙක්ට්‍රෝනයක් එනවා. ඒතර මෙතන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 24ක් වෙනවා. යුගල් 12ක් වෙනවා. බන්ධන 1 2 3 4ක් තියෙනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන 12න් 4ක් ගියාම 8ක් තියෙනවා. ඊට පස්සේ ওই ඉලෙක්ට්‍රෝන ටික විද්‍යුතීයතාවය වැඩි පරමාණු වලට දානකොට 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. යුගල් 8 ඉවරයි ඉලෙක්ට්‍රෝන 16 කියන 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි විදිහට ගමු. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ අවස්ථාවේදී විධිමත් ආරෝපණ ගණනය කරොත් මේ ඔක්සිජන් ඍණ ආරෝපණයක් වෙනවා. මේ ඔක්සිජන් ඍණ ආරෝපණයක් වෙනවා. මේ කාබන් ධන ආරෝපණයක් වෙනවා. ඒ වගේම මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 6යි තියෙනවා. කාබන් කියනවා මදි කියලා. ඔක්සිජන් පරමාණු දෙකක් කියනවා අපිට වැඩි කියලා. වැඩි එක්කෙනෙක් භාවිතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න. එතකොට ඔය ආරෝපණ ව්‍යාප්තියක් අඩු වෙලා යනවා. ඒ නිසා අපිට බයිකාබනේට් වල ලුයිස් ව්‍යුහ මේ විදිහට ගන්න පුළුවන්. ඒකෙදි මෙතෙන්ට දිත්ත බන්ධනය ඇවිල්ලා මෙතෙන්ට තනි බන්ධනය ආවට ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් තනි බන්ධනයෙන් ඔක්සිජන්ට ඍණ ආරෝපණය එනවා. ඊට පස්සේ දැන් මෙතන විශේෂයෙන් මතක තියාගන්න මෙයාගෙන් ඉල්ලගත්තේ නැත්තේ මෙන්න මේ අවස්ථාවේදී විධිමත් ආරෝපණ ගණනය කරගුවාම අපිට පේනවා කාලයට වඩා වැඩි. මේ ඔක්සිජන් පරමාණු දෙක වැඩි කියන්නේ ඒ නිසා වැඩි කියන ඔක්සිජන් පරමාණු වලින් ඉල්ලගමු. සමහර ළමයි හිතනවා විධිමත් ආරෝපණ ගණනය කරන්න ඕන අවසාන අවස්ථාවේදී විතරයි කියලා. එහෙම එකක් නැහැ. ඔය මුළු ඉලෙක්ට්‍රෝන ටික පිරෙව්වට පස්සේ මුළු ඉලෙක්ට්‍රෝන ටික හරි මුළු ඉලෙක්ට්‍රෝන ටික පිරෙව්වට පස්සේ ඕනෑම අවස්ථාවකදී ඔයගොල්ලන්ට විධිමත් ආරෝපණ ගණනය කරගෙන ඉස්සරහට යන්නේ හැකියාව තියෙනවා. දැන් මෙතෙන්ට එද්දී මුළු ඉලෙක්ට්‍රෝන ටික ගණනය පුරවලා ඉවරයි. එතනින් එහාට අපිට විධිමත් ආරෝපණය ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට අෂ්ටක සම්පූර්ණ වෙනකන් ආරෝපණ ව්‍යාප්තිය අඩු වෙනකන් අපි වැඩේ කරගෙන යනවා. අෂ්ටක පැනලා යන්න පුළුවන් කෙනෙක් නම් ඒත් යනවා. අෂ්ටක පැනලා යන්න පුළුවන් නම් ඒත් යන්නේ. ආරෝපණ අඩු කරන එක කරන්න පුළුවන් නම්. දැන් මෙතනදී කාබන්ගේ අෂ්ටකේ පයින්න බෑ. ඒ නිසා අපිට අෂ්ටකේ පැනලා යන්න බෑ. අවශ්‍යතාවයකුත් නැහැ. මෙතෙන්ට එද්දී ස්ථායි ව්‍යුහයක් අපිට ලැබෙනවා. දෙවෙනි එක අපෙන් අහනවා මේ බයිකාබනේට් අයනේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න කියලා. නැත්නම් සංප්‍රයුක්ත ව්‍යුහ and ඒවායේ සාපේක්ෂ ස්ථායීතාවය ලකුණු කරන්න කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතනදී ඔයාලට මේ ඇඳපු ලුයිස් ව්‍යුහයක් සංප්‍රයුක්ත ව්‍යුහයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. විභාගෙදී සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා ඇඳපු ව්‍යුහයේ සංප්‍රයුක්ත ව්‍යුහයක් විදිහට භාවිතා කරන්න එපා කියලා. මෙතනදී එහෙම එකක් කියලා නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇඳපු එකක් අඳින්න. මෙතනදී මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වල මෙතෙන්ට කඩලා මේ පයි බන්ධන ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිජන්ට දීලා අපිට සංප්‍රයුක්තයක් අඳින්න පුළුවන්. මෙන්න මේ අඳින පළවෙනි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකට දාගන්න පුතේ සමරූපී සංප්‍රයුක්ත ව්‍යුහ කියලා මම දාන්නේ බෝඩ් එකේ. සමරූපී සංප්‍රයුක්ත ව්‍යුහ. සමරූපී සංප්‍රයුක්ත ව්‍යුහ දෙකේ ශක්තිය සමානයි, ස්ථායීතාවය සමානයි. මෙතනදී මට තවත් සංප්‍රයුක්තයක් අඳින්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන වල මෙතෙන්ට දාලා මේ පයි බන්ධන ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට කඩලා විභාග ප්‍රශ්න පත්‍රයේ අපි සංප්‍රයුක්තව අඳනකොට ඒ ඊතල සංක්‍රමණ දාන්න එපා කියලා මම කිව්ව නිසා මම දැම්මේ නැත්තේ. ඒතර මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රෝන වල බන්ධන ඉලෙක්ට්‍රෝන වල බවට පත් කරගුවාම එකසර ඉලෙක්ට්‍රෝන වල එකයි තියෙන්නේ. මෙයා මෙහෙම පත් කරාට මෙයා උඩින් දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මෙයාගෙන් මොම බන්ධනය හදන්න. මම මෙතනින් දාන්න ඉලෙක්ට්‍රෝන. ඒතර ඔක්සිජන් මෙහෙම බන්ධන තුනක් හදලා තියෙනවා. හොඳට වැඩ කරපු ළමයි දන්නවා මේක දිහා බලපුවාම විධිමත් ආරෝපණ අපිට ගණනය කරන්න පුළුවන්. අමුතුවෙන් සමීකරණ දාන්න දෙයක් නැහැ. ඔක්සිජන් පරමාණුවක් තනි බන්ධනයයි එකසර යුගල් තුනක් තියන් හිටියොත් එයාට ඍණ ආරෝපණයක් එනවා කියන එක ළමයි දන්නවා. කාබන් බන්ධන හතරක් හැදුවොත් එයාට විධිමත් ආරෝපණය මුකුත් එන්නේ නැහැ කියලා ළමයි දන්නවා. ඔක්සිජන් බන්ධන තුනක් හදලා එකසර යුගලක් තියාගෙන හිටියොත් එයාට ධන ආරෝපණයක් එනවා කියන එක ලුයිස් ව්‍යුහ හොඳට ඇඳපු ළමයි දන්නවා. ඒ නිසා ඒක අමුතුවෙන් අපිට කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තුන්වෙනි එකේදී අපිට වෙස්පවාදය භාවිතා කරමින් පහතදී ඇති පරමාණු වටා හැඩය අපොහොනය කරන්න කියලා තියෙනවා. වෙස්පවාදය භාවිතා කරමින් ඉතින්. ඒ නිසා අපිට නිකම්ම හැඩය ලියන්න බෑ. හරිද? කාබන් අපි තෝරගමු. ඔයාට පොයින්ට් එකක් දෙයක් වැඩි වුණාට කමක් නැහැ. ඔයාට මෙහෙම ලියන්න පුළුවන්. කාබන් වටා. හරි. මුළු ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව
මම මේ ලියුවේ වෙස්ප යුගල නෙමෙයි මුළු ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව 1 2 3යි 4යි මුළු ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව. හරිද? ඔයාලට වෙස්ප වලින් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. වෙස්ප තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ විකර්ෂණය. කාබන් වටා මුළු වෙස්ප යුගල සංඛ්‍යාව. වෙස්ප කියන්නේ විකර්ෂණයකක මෙතනදී මෙන්න මේ ද්විත්ව බන්ධනය අපිට සලකන්න වෙන්නේ එක වෙස්ප යුගලක් විදියට නැත්නම් වෙස්ප ඒකකයක් විදියට විකර්ෂණ ඒකකයක් විදියට. හරි? විකර්ෂණ ඒකකයක් විදියට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තිබ්බට විකර්ෂණ ඒකක නැත්නම් වෙස්ප ඒකක වෙස්ප යුගල් තියෙන්නේ 1 2 3යි 3යි. එතනදී සිග්මා බන්ධන තියෙනවා 1 2 3ක් එකසර යුගල් නෑ. ඒතර පුතේ වෙස්ප ඒකක 3ක් තිබිලා ඒ වෙස්ප ඒකක 3ම සිග්මා බන්ධන වුණොත් වෙස්ප ඒකක 3ම සිග්මා බන්ධන වුණොත් එකසර නැතුව හරිද අපිට ඇත්තට මේ වගන් පිළින් තර්ක කර ගන්න දෙයක් නැහැ නේ. දන්නවා මේ කියන්නේ තලී ත්‍රිකෝණාකාරයි කියලා. හරි වෙස්ප 3යි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලී ත්‍රිකෝණාකාරයි. වෙස්ප 3ම සිග්මා බන්ධන වුණොත් ඔයාලා දන්නවා හැඩය තලී ත්‍රිකෝණාකාරයි. එනිසා මෙන්න මේ පොයින්ට්ස් ටික ලියලා දාන්න. වෙස්ප වාදේ භාවිතා කරමින් කිව්වම ඔන්න දාන්න. ඊට පස්සේ ඔක්සිජන් වටා ඔය ටිකම දාගන්න පුළුවන් නේද? හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන් වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව මුළු ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව 4යි. ඒ වගේම එයා වටා විකර්ෂණය කරනවා. මේ 4 දෙනා එකිනෙකාව විකර්ෂණය කරනවා. ඒ නිසා විකර්ෂණය කර 4යි. ඒකෙන් අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. හරිද? ඔක්සිජන් වටා සිග්මා බන්ධන 2යි. එකසල ඉලෙක්ට්‍රෝන යුගල 2යි. පදන්නවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වෙලා දෙකක් එකසර වෙලා දෙකක් සිග්මා වෙනකොට හැඩේ ඉන්නේ කෝණිකයි. මම හිතනදී හැඩේ කෝණිකයි යන විදිය ඔයගොල්ලන්ට කියන්න යන්නේ නැහැ කොහොමද කියලා. මොකද ඒක ළමෙක් දැනගෙන ඉන්නවා බන්ධන පාඩමේදී විකර්ෂණ ඒකක 4න් දෙකක් සිග්මා වෙලා දෙකක් එකසර වෙනකොට හැඩේ කෝණිකයි කියලා කියන්න බැයි නම් එතන තියෙන වෙනම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මේ තුන විසඳන්න බෑ පුතේ. එහෙම බැයි නම් ඔයා දැනගන්න ඕන. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳ ගන්න ඕන කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕන. පැහැදිලි නේද කියපු කාරණේ? හරිද? මම ඔයාලට කිව්වා ක්ලාස් එකේදී උගන්වනකොට මේ ඩිස්කෂන් එක යනකොට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට ඒක දැන් අහන්න බැයි නම් ඒක ලියලා තියාගෙන මම අහන්න. හරිද? මේ විදිහට පේපර්ස් 5ක් කරන්න. පේපර්ස් 5ක් කරපුවාම ඔයාට වෙනසක් තේරෙනවා. ඊට පස්සේ අතන පේපර්ස් 5ක් විතර කරාට පස්සේ ඔයාලට මේක අලුත් දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඔය දිගටම කරගෙන ගියයි. හරි? ඊට පස්සේ වෙලාව තිබ්බොත් ඔයගොල්ලන්ට මම සපෝට් සෙමිනාර් පේපර්ස් ටිකක් කරලා දෙන්නම්. හරිද? හැබැයි ඔයගොල්ලෝ උනන්දුවෙන් වැඩේ කරගෙන යන්න ඕන. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය පහත දී ඇති පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මුහුම්කරණය තාක්ෂික මම ඔක්කොම එක view එකක අදින්න. හරිද? මම ඔයගොල්ලන්ට කිව්වනේ 4 5 6 මේක ඇත්තට අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට බයිකාබනේට් එක මෙන්න මේ වගේ තියෙනවා. මෙයාගේ මුහුම්කරණයක් අපිට කතා කරන්න පුළුවන්. හරි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කතා කරන්න පුළුවන්. චතුස්තලීය මෙයා වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කතා කරන්න පුළුවන්. තලීය ත්‍රිකෝණාකාර කියලා ඒ වගේ එකක් අහනවා මම දැක්කා. ඊට පස්සේ මුහුම්කරණය කතා කරන්න පුළුවන්. සිග්මා 2යි එකසර 2යි කියන්නේ මුහුම් කාක්ෂික 4යි. මුහුම් කාක්ෂික 4යි කියන්නේ මුහුම්කරණය sp3. සිග්මා 3යි කියලා කියන්නේ මුහුම්කරණය sp2. සිග්මා 3යි කියලා කියන්නේ මුහුම් කාක්ෂික 3යි කියන එක. ෆයි බන්ධනය හදන දායක වෙච්ච කාක්ෂිකයේ මුහුම් කාක්ෂිකයක් නෙවෙයි. සිග්මා බන්ධනය හදන දායක වෙච්ච කාක්ෂික විතරයි මුහුම් කාක්ෂික. මුහුම් කාක්ෂික 3යි කියලා කියන්නේ මුහුම්කරණය sp2 වෙනවා. ඊට පස්සේ
සිග්මා බන්ධනයේ සෑදීමට දායක වූ පරමාණුක කාක්ෂික හඳුනා ගන්න මෙන්න මේ ඔක්සිජන් සහ කාබන් අතර මෙන්න මේ හයිඩ්‍රජන් ඔක්සිජන් සහ කාබන් අතර මෙන්න මේ ඔක්සිජන් ගෙන් පුතේ මුහුම්කරණයට එන්නේ sp3 මුහුම් කාක්ෂිකය මේ කාබන්ගේ මුහුම්කරණය නෙමෙයි අතිච්ඡාදනය සඳහා එන්නේ මේ කාබන් ඔක්සිජන් අතර අතිච්ඡාදනය වෙන්නේ රේඛීය අතිච්ඡාදනයක් එනිසා හැදෙන සිග්මා බන්ධනයක් ඔක්සිජන්ගේ sp3 මුහුම්කරණය නිසා sp3 මුහුම් කාක්ෂිකයක් කාබන්ගේ sp2 මුහුම් කාක්ෂිකයක් හයිඩ්‍රජන්ට සම්බන්ධිත කාබන් සහ ඔක්සිජන් අතර හරි ඊට පස්සේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර ඔක්සිජන්ගෙන් එනවා නැවතත් sp3 මුහුම් කාක්ෂිකයක් හයිඩ්‍රජන්ගෙන් හයිඩ්‍රජන්ගෙන් එනවා 1s පරමාණුක කාක්ෂිකය මුහුම් කාක්ෂික 1s පරමාණු කාක්ෂිකය ඊට පස්සේ C ප්‍රශ්නය දැලිස සම්බන්ධ ප්‍රශ්නයක් අත්තරම දැලිස ඊට පස්සේ මේ සංයෝග වල ද්‍රවාංග තාපාංක පිළිබඳ ප්‍රශ්නයක් එතනදී බලන්න ඔයගොල්ලන්ට මෙන්න මේ කාරණා ටික පුළුවන්ද කියලා දැන් මේකේ සංයෝග ටිකක් දීලා දෙනවා පුතා අපි පොඩ්ඩක් ඒ සංයෝග ටික ගැන කතා කරමු දැන් මේ මැග්නීසියම් තියෙනවා ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා ඊට පස්සේ SiO2 තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා ඊට පස්සේ MgO තියෙනවා සාමාන්‍යයෙන් අපි දන්නවා මැග්නීසියම් කියන්නේ ලෝහයක් නේද ඝන අවස්ථාවේ විද්‍යුතය සන්නායනය කරනවා ද්‍රව අවස්ථාවේ විද්‍යුතය සන්නායනය කරනවා ඒ වගේම ද්‍රවාංකයේ යම් තාක් දුරට ඉහළයි ලෝහයක් නේ ද්‍රවාංකයේ යම් තාක් දුරට ඉහළයි හැබැයි ඉතින් ඔය S ගුණුවේ ලෝහවල ද්‍රවාංකාර D ගුණුවේ මූල ද්‍රව්‍යවල ද්‍රවාංකය ගොඩාක් ඉහළ නැහැ D ගුණුවේ තියෙනවා zink වගේ ද්‍රවාංකය අඩු කට්ටිය නමුත් පොදු වශයෙන් D ගුණුවේ වගේ ඉහළම ද්‍රවාංකයක් තියෙන කෙනෙක් මේ මැග්නීසියම් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ සහසංයුජ සංයෝගයක් ඝන හෝ ද්‍රව අවස්ථාව නැත්නම් වායුමය අවස්ථාව විද්‍යුත් සන්නායනය කරන්නේ නැහැ දැන් කාම උෂ්ණත්වයේදී වායුවක් විදිහට දෙනවා කියලා මේගොල්ලන්ගේ තාපාංක ද්‍රවාංග ගොඩක් පල්ලෙහා තියෙනවා ගොඩක් පල්ලෙහා සෙල්සියස් වලින් නම් ඍණවල තියෙනවා සෙල්සියස් වලින් නම් ඍණවල තියෙනවා කෙල්වින් නම් ධන වෙනවා සෙල්සියස් නම් ඍණවල තියෙනවා ඊට පස්සේ SiO2 කියලා කියන්නේ පුතේ සිලිකන් පරමාණුවක් ඔක්සිජන් පරමාණු හතරක් එක්ක බැඳිලා අර පරමාණුක ජාලයක් විෂම පරමාණුක ජාලයක් විෂම පරමාණුක දාගන්නවා SiO2 කියලා කියන්නේ විෂම පරමාණුක දැලිසක් තියෙනවා අර 3D ත්‍රිමාන ජාලයක් හදනවා ත්‍රිමාන ජාලයක් ඒ සහසංයුජ කියනවා සහසංයුජ කියන වචනේ භාවිතා කරන්න පුළුවන් එතෙන්ද කියන්නේ සහසංයුජ කියන වචනේ සහසංයුජ බන්ධන තියෙන්නේ විෂම පරමාණුක හරිද විද්‍යුතය සන්නායනය කරන්නේ නැති කෙනෙක් සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ අයනික සංයෝගයක් අයනික සංයෝග ස්වභාවය තමයි ද්‍රවාංකයේ සාපේක්ෂව ඉහළයි ඝන අවස්ථාව විද්‍යුතය සන්නායනය කරන්නේ හැබැයි ජලීය ද්‍රාවණයක් හෝ ද්‍රව කරාට පස්සේ විලීන අවස්ථාව විද්‍යුතය සන්නායනය කරනවා මැග්නීසියම් ඔක්සයිඩ් ගත්තාම ඒකත් අයනික සංයෝගයක් සාමාන්‍යයෙන් ද්‍රවාංක තාපාංක ඉහළයි නැත්නම් ද්‍රවාංකයෙන් අපි කතා කරන අයනික සංයෝග ද්‍රවාංකය ඉහළයි ඝන අවස්ථාව විද්‍යුතය සන්නායනය කරන්නේ නමුත් විලීන හෝ ජලීය අවස්ථාව විද්‍යුතය සන්නායනය කරනවා සාමාන්‍යයෙන් අපි ඔය එන්තැල්පි පාඩමේදී මේක හැමතැනටම ඇප්ලයි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා හැමතැනටම ඇප්ලයි කරන්න ඔය දැලිස ශක්තිය කියලා ගණනය කරනවා ඔය දැලිස ශක්තිය සමානුපාතිකයි කැටායනේ ආරෝපණයේ වතාවක් ඇනායනේ ආරෝපණයේ බෙදීම කැටායනේ අරේ ධන ඇනායනේ අරේ කියලා සරලව සමීකරණයක් ගන්න පුළුවන් මේකට දැම්මොත් එහෙම මෙයාගේ තියෙන ධන එකයි මෙයාගේ තියෙන ඍණ එකයි මෙයාගේ ධන දෙකයි මෙයාගේ ධන දෙකයි අරයට යන්න ඕනත් නෑ පුතේ අපිට පෙන්වන්න පුළුවන් මේ ආරෝපණ ගුණිතයට වඩා මේ ආරෝපණ ගුණිතය වැඩි නිසා මේ දෙන්නාගෙන් මැග්නීසියම් ඔක්සයිඩ් වල දැලිස ශක්තිය වැඩි කියලා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් දැලිස ශක්තිය වැඩි වෙනකොට සෝඩියම් ක්ලෝරයිඩ් වලට වඩා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය වැඩි කියලා. හැබැයි දැලිස ශක්තිය වැඩි වූ පළියට ද්‍රවාංකය වැඩි වෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපි හිතමු අපිට ලේසි මේ ප්‍රශ්නට උත්තර ගන්න. හරි. එතකොට දැලිස් ශක්තිය වැඩි වූ පමණින්ම ද්‍රවාංකය වැඩි වෙන්නේ නැහැ. ඔය මම මෙතනට එක ඇප්ලයි කරා මට මෙතනදී ප්‍රශ්නෙට උත්තර ගන්න පුළුවන්. හරිද? දැලිස් ශක්තිය අර දිශාවට වැඩි. ඒ නිසා මම හිතනවා සෝඩියම් ක්ලෝරයිඩ් වලට Mg වල
ද්‍රවාංකයේ වැඩි වෙයි කියලා. මට හානියක් වෙන්නේ නැහැ මෙතනදී එහෙම හිතුවා කියලා. එනවා පළවෙනි අවස්ථාවට ඒගොල්ලෝ කියනවා 3200යි කෙල්වින් තියෙන්නේ 3200යි. මෙතන තියෙන ලොකුම ද්‍රවාංකය ඝන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ, විලීන අවස්ථාවේදී විද්‍යුත් සන්නායනය කරනවා. එහෙනම් මේක මෙතන තියෙන අයනික සංයෝගයක් වෙන්න ඕන. අනිත් කට්ටියත් එක බලපුවාම ඝන විද්‍යුත් සන්නායනය කරන්නේ විලීන. ඊට පස්සේ 1100 කෙනෙක් ඉන්නවා. එයාත් ඝන අවස්ථාවේදී සන්නායනය කරන්නේ නැත්නම් දුර්වලයි. විලීන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය කරනවා. ඒතකොට ඒ දෙන්න තමයි මෙතන ඉන්න අයනික සංයෝග. හැබැයි මම තීරණය කරනවා ඉහළ ද්‍රවාංකයක් තියෙන කෙනා මැග්නීසියම් ඔක්සයිඩ්, අඩු ද්‍රවාංකයක් තියෙන කෙනා සෝඩියම් ක්ලෝරයිඩ්. ඉහළ ද්‍රවාංකයක් මැග්නීසියම් ඔක්සයිඩ් තියෙන හේතුව විදිහට මම තීරණය කරේ MgO වල දැලිස් ශක්තිය වැඩි කියන අදහස් තමයි මට ආවේ. හරි. ඒක තමයි මම මෙතන භාවිතා කරේ. හැබැයි ළමයිට කියන්න ඕන ඔය දැලිස් ශක්තිය කියන එකෙන් අනිවාර්යයෙන්ම දැලිස් ශක්තිය වැඩි වූ පැත්තට අපිට ද්‍රවාංකය වැඩි කියලා කියන්න බෑ. ඒකත් ඕන ලියා ගන්න. දැලිස් ශක්තිය වැඩි වූ පමණින්ම ද්‍රවාංකය වැඩි කියලා කියන්න බෑ. නමුත් මම මෙතනදී ඒක භාවිතා කරනවා උත්තරේ ගන්න. ඒ නිසා එකට මැග්නීසියම් ඔක්සයිඩ්, දෙකට සෝඩියම් ක්ලෝරයිඩ්, තුන ඝන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය කරනවා, විලීන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය කරනවා. ඒ වගේම සාපේක්ෂව ඉහළ ද්‍රවාංකයක් තියෙනවා. ඔය දෙකම ඝන ද්‍රව දෙකේදීම යාට විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන් නම් ලෝහයක් විදිහට ගන්න පුළුවන්. මෙතන මේ විදිහට ඉන්න මැග්නීසියම් විතරයි. ඒ නිසා මම මැග්නීසියම් ගන්න. 4. ඊට පස්සේ ද්‍රවාංකයේ කෙල්වින් 200යි කියලා කියන්නේ පුතේ සෙල්සියස් වලින් ඍණ කියලා දා ගන්න. කෙල්වින් වලින් 200යි කියලා කියන්නේ සෙල්සියස් වලින් ඍණ 73ක් විතර නෙන්නේ. හරි? ඝන අවස්ථාව විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. විලීන අවස්ථාව විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. ඉතින් ඒක ඒ වෙනුවට දැන් අනිත් එක්කෙනාගේ ඒ ලක්ෂණම තියෙනවා. ඝනයේ විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ, ද්‍රවයේ විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. නමුත් එයාගේ ද්‍රවාංකයේ සාපේක්ෂව වැඩි. හරි? මෙයාට තියෙන්නේ පරමාණු අතර සහසංයෝජ බන්ධන තියෙන ත්‍රිමාන දැලිසක් ආකාරයට පවතින්නේ. හරි? ඒ නිසා මේ කියන්නේ දැලිසක් ආකාරයට පවතිනවා කියලා කියන්නේ කාම උෂ්ණත්වයේදී පවතින්නේ ඝන සහසංයෝජ දැලිසක් විදියට SiO2. ඒ නිසා මේ දෙන්නටම පුතේ විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාවක් නැහැ ඝන සහ විලීන අවස්ථාවේදී. නමුත් මෙයාගේ ද්‍රවාංකය වැඩි. ඒ නිසා මෙතෙන්ට කාබන් ඩයොක්සයිඩ් දාලා මෙතෙන්ට මම SiO2 දානවා. හරි? සිලිකන් ඩයොක්සයිඩ්. මෙහෙමනේ තියෙන්නේ. ඔය වගේ සිලිකන් පරමාණුවක් ඔක්සිජන් පරමාණු 4ක් එක්ක ඔක්සිජන් පරමාණුවක් සිලිකන් පරමාණු 2ක්. ඔක්සිජන් පරමාණුවක් සිලිකන් පරමාණු 2ක්. හරිද? ඔය විදිහට තමයි යාගේ අර 3D ලැටිස් එක හදන්නේ. විමාන සාසංයුජ හරි දැල්ක හදාගන්න. මේකේ මේ බන්ධන කඩන්න ඉහළ ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙයාගේ ද්‍රවාංකය වැඩි. ඔය බන්ධන කඩන්න ලේසි වෙන්නේ නැහැ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මොනාර ගැටෝ තියෙනවා නම් ඔයගොල්ලෝ ලියලා තියාගන්න ඊට පස්සේ මගෙන් අහන්න. හරි? මම අහන්න. ඔය මම උත්තර ගන්න දාන හේතු ටික පොඩි කොහොම හරි ලියාගන්න. පොඩ හරි ලියාගන්න. දැලිස් ශක්තිය වැඩි නිසා ද්‍රවාංකය වැඩි කියලා හිතුවා. හැබැයි දැලිස් ශක්තිය වැඩි වුණා කියලා හැම වෙලෙම ද්‍රවාංකය වැඩි වෙන්නේ නැහැ. ඔන්න ඔය භාෂාවෙන් ලියාගන්න. ඔය භාෂාවෙන් ලියාගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අකාබනික රසායනික ප්‍රශ්නයක්. M ආන්තරික නොවන මූලද්‍රව්‍යයක හරි ආන්තරික නොවන කිව්වහම බොහෝ විට S ගුණුයි P ගුණුයි කියලා හිතන් ටක් ගාලා ඔළුවෙන් අයින් කරගන්න D ගුණුව తాවකාලිකව අයින් කරගන්න. ඒ දීප්තිමත් සුදු දැල්ලක් සහිතව වාතයේ දහනය වී A සහ B සංයෝග දෙකෙහි මිශ්‍රණයක් ලබා දෙයි. ඒ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත් උණු ජලය සහ හුමාලය සමග ප්‍රතික්‍රියා කරමින් අවර්ණ ගිනි ගන්නා සුළු කී වායුව පිට කරයි. ඒ සාන්ද්‍ර HNO3 සමග ප්‍රතික්‍රියා කර NO2 ලබා දෙයි. ඉතින් මේකට මෙහෙමයි. මේ වැඩේ කරන මූලද්‍රව්‍යයක් වාට හොයාගන්න පුළුවන් නම් හරි. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රශ්න නිර්මාණය කරන්නේ මේ වැඩේ කරන එක මූලද්‍රව්‍යයක් ඉන්න නිසා මූලද්‍රව්‍ය කීපයක් ඉදිරියට අපිට ප්‍රශ්නයක් නැහැ. මේ කියන කාරණා තුන තෘප්ත කරන්න පුළුවන් නම් ඒ මූලද්‍රව්‍යව උත්තර විදිහට ලියන්න. ඉතින් අපි සාමාන්‍ය විද්‍යාගාරයේදී ලෝහයක් දහනය කරනවා දීප්තිමත් දැල්ලක් දෙනවා. නේද? අපිව කතා කරන මැග්නීසියම්ටනේ. හැබැයි මැග්නීසියම්ට මේ ටික දාන්න පුළුවන්ද කියලා අපි බලමු. දැන් මැග්නීසියම් ගත්තාම වාතය දහනය කරනකොට O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා MgO හදනවා. N2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා Mg3 N2 හදනවා. එහෙනම් මේක වාතයේ ප්‍රතික්‍රියා කරලා A සහ B සංයෝග හදනවා. ඊට පස්සේ සිසිල් ජලය සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සිසිල් ජලය සමග දුෂ්‍ය ප්‍රතික්‍රියාවක් නැහැ. අපිට පේන ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. හැබැයි උණු ජලයක
මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා H2 වායුව අවර්ණ ගිනි ගන්නා සුළු වායුවක් නිදහස් කරනවා. ඊට පස්සේ සාන්ද්‍ර HNO3 එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් HNO3 මැග්නීසියම් නයිට්‍රේට් මම එදා රචනා ප්‍රශ්න පත්‍රයේ දවසත් මෙහෙම කිව්වා නේ මේ ප්‍රතික්‍රියාව දුන්නා. NO2 ජලය හදලා. එනිසා මේ නිරීක්ෂණ ටික ලබා දෙන මැග්නීසියම්ට පුළුවන් නිසා අපි මැග්නීසියම් උත්තරේ විදිහට ගමු. ඒතර අපිට ප්‍රශ්නයක් නැහැ. හරි. පළවෙනි එක M මූලද්‍රව්‍ය හඳුනාගෙන එහි එක් වැදගත් භාවිතයක් ප්‍රකාශ කරන්න. ඒතර M මූලද්‍රව්‍ය මැග්නීසියම් කියලා හඳුනා ගන්න. ඒතර මෙයාගේ භාවිතා විදිහට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ටික ලියා ගන්න. බැටරි නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. බැටරි නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. බැටරි නිෂ්පාදනයට භාවිතා කරන්න. ඊළඟ කාබනික රසායනය මතක් වුණොත් එහෙම ග්‍රීනාට් ප්‍රතිකාරකයේ වැනි ඕගනෝමෙටලික් සංයෝග ඕගනෝමෙටලික් සංයෝග කියන වචනේ ඕනේ නැහැ. ග්‍රීනාට් ප්‍රතිකාරකයේ වැනි සංයෝග සංශ්ලේෂණයට භාවිතා කරන්න පුළුවන්. බැටරි නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. ග්‍රීනාට් ප්‍රතිකාරකයේ වැනි සංයෝග සංශ්ලේෂණයට භාවිතා කරන්න පුළුවන්. තව එකක් කියා ගන්න මම තුනකින් නවත්තන්න. ගුවන් යානා නිෂ්පාදනයට අවශ්‍ය බරින් අඩු ඒ කියන්නේ සැහැල්ලු මිශ්‍ර ලෝහ නිෂ්පාදනයට ගුවන් යානා නිෂ්පාදනයට අවශ්‍ය බරින් අඩු එහෙම නැත්නම් සැහැල්ලු මිශ්‍ර ලෝහ නිෂ්පාදනයට භාවිත කරන්න පුළුවන්. ඇතින් එම්හි භූමිගත අවස්ථාවේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න. ඒතර ඒව නම් ඔයගොල්ලන්ට හරියම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් මැග්නීසියම් අඳුරගත්තට පස්සේ. ඒතර පළවෙනි ප්‍රශ්නේ හරියි. දෙවෙනි එකේදී ඔයගොල්ලෝ දන්නවා මැග්නීසියම් කියන්නේ 12 වෙනිය 1s2 2s2 2p6 3s2 කොමන ඉලෙක්ට්‍රොනික වින්‍යාසෙ හරි. තුන්වෙනි එක හරි 10යි 1s2 2s2 3p6 3s2 එකත් වර්ධි හදිස්සියට බලාගෙන හරි. A B C රසායනික සූත්‍ර ලියන්න. දැන් මැග්නීසියම් වාතය දහනය වුණාම AB කියලා සංයෝග දෙකක් හදනවා. එක්කෙනෙක් ඔක්සයිඩ් එක්කෙනෙක් නයිට්‍රයිඩ්. හැබැයි A කියන්නේ කවුද B කියන්නේ කවුද කියලා හරියටම අපිට හඳුනා ගන්න මුකුත් තොරතුරු දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා ඔයාට A වෙනුවට මම ගන්නම් මැග්නීසියම් ඔක්සයිඩ්. B වෙනුවට මම ගන්නම් Mg3N2. C විදිහට මම ගන්නම් අහන්නේ ගිනි ගන්නා සුළු අවර්ණ වායුව හයිඩ්‍රජන්. හැබැයි ඔයාලට මේ දෙක මාරු කරන්න පුළුවන්. මෙයා Mg3N2 විදිහට අරගෙන මෙයා MgO විදිහට ගන්න හැකියාව තියෙනවා. මොකද ඒකේ A කියන්නේ හරියටම මැග්නීසියම් ඔක්සයිඩ්, B කියන්නේ හරියටම මැග්නීසියම් නයිට්‍රයිඩ් කියලා හොයන්න මුකුත් අපිට පරීක්ෂණයක් හෝ ඒකෙන් ලබාගත් නිරීක්ෂණයක් දීලා තිබෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ හතරවෙනි එක A හා B යන සංයෝග වලින් එකක් වායුවක් පිට කරමින් ජලය සමග ප්‍රතික්‍රියා කරයි. මේ වායුව හඳුනා ගන්න. දැන් ඔයගොල්ලන්ට ස්කූලේ තියරි වල පුතේ උගන්වනවා වාතයේ ඇති N2 නැත්නම් වායු ගෝලයේ නයිට්‍රජන් වායුව ඇති බව පෙන්වීමට ඔය මැග්නීසියම් ලෝහය භාවිත කරන්න පුළුවන්. මැග්නීසියම් කැලලක් වාතයේ දහනය කරපුවාම මෙන්න මේ සංයෝග දෙක හැදෙනවා. ඒතර මේ නයිට්‍රයිඩ් හැදෙන්නේ වායු ගෝලයේ N2 වායුව තිබ්බා. එතකොට මේ හැදෙන ඝණයට වතුර දාපුවාම මෙන්න මෙයාට පුළුවන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළ ඇමෝනියා නිදහස් කරන්න. නිදහස් වෙන්නේ ඇමෝනියා කියලා තහවුරු කරගත්තොත් අපි එනවා නිගමනයකට එහෙනම් මේ සංයෝගය තුල නයිට්‍රයිඩ් තියෙන්න ඕන. නිදහස් වෙන්නේ ඇමෝනියා කියලා තහවුරු කරගත්තොත් අපි එනවා නිගමනයකට මේ දහනය කරලා ලැබිච්ච ශේෂය තුල නයිට්‍රයිඩ් තියෙනවා කියලා. නයිට්‍රයිඩ් හැදෙන්න නම් මැග්නීසියම් වායු ගෝලයේ තියෙන ඉන්පුට් එක ප්‍රතික්‍රියා කරලා තියෙනවා. මම මේ පොඩි මතක් කිරීමක් කරේ. පොඩ මතක් කරලා බලන්න ඕගොල්ලන්ට එහෙම එකක් ඉගෙනුවද? එහෙම නැත්නම් දැන් මතක. හරි. එතකොට මෙතනදී මතක තියාගන්න හතරවෙනි ප්‍රශ්නය Mg3N2 තමයි වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එතනදී හැදෙන්නේ ඇමෝනියා වායුව. ප්‍රතික්‍රියාව ගත්තොත් Mg3N2 ජලය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩය හදලා NH3 නිදහස් කරා. පස්වෙනි එක එම්සා සාන්ද්‍ර HNO3 අතර ප්‍රතික්‍රියාව සඳහා ත්වරිත රසායනික සමීකරණය ලියන්න. දැන් ඔයා කල්පනා කරන්න ඔයා මේකේ ත්වරිත රසායනික සමීකරණය ලියන්න භාවිතා කරන්නේ මොන ක්‍රමයේද කියලා.
ඔයා ලියලා දෙපැත්ත බලලා සෝදිසි ක්‍රමය නැත්තම් දෙපැත්ත බලලා පරමාණු බලලා තුලිත කරනවාද නැත්තම් මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් විදිහට තුලිත කරනවා කියන්නේ. මැග්නීසියම් HNO3 ත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම Mg2+ සහ NO2 වායුව ලැබෙනවා. මැග්නීසියම් ධන දෙකට යනවා කියන්නේ ඔක්සිජන් අංක අතර වෙනස 2යි. මෙතන NO3- වල නයිට්‍රජන් ඉන්නේ ධන 5. මෙතන නයිට්‍රජන් ඉන්නේ ධන 4. මේ දෙන්න අතර වෙනස 1යි. එහෙනම් අපිට පුළුවන් මාරු කරලා ගුණ කරන්න. මැග්නීසියම් ධන 2ක් HNO3 Mg2+ ධන NO2. ඊට පස්සේ බලනවා මේකේ ආරෝපණ තුලනය කරන්න. ආරෝපණ තුලනය කරන්න දැන් මේක ආම්ලික මාධ්‍යයෙන් සිද්ධ වෙන්නේ. ආම්ලික මාධ්‍ය ආරෝපණ තුලනය කරන්න අපිට තියෙන H+යි. මේ පැත්තට සමස්ත ධන දෙකක ආරෝපණයක් තියෙනවා. මේ බලන්න Mg2+ නිසා සමස්ත ධන දෙකක ආරෝපණයක් තියෙනවා. මේ පැත්තට බිඳුවක ආරෝපණයක් තියෙනවා. අර පැත්ත ධන 2යි නම් මේ පැත්තත් ධන 2ක් කරන්න මට පුළුවන් 2H+ එකතු කරන්න. එතන මැග්නීසියම් 2ක් HNO3 Mg2+ NO2 කියලා ප්‍රතික්‍රියාවක් වෙනවා. ආරෝපණ තුලිත කරාට පස්සේ මේ කෙටි ක්‍රමය යන්නේ ආරෝපණ තුලිත කරාට පස්සේ හයිඩ්‍රජන් දාලා H+ දාලා ආම්ලික මාධ්‍ය H+ බාෂ්මික මාධ්‍ය දාන්නේ OH- නේ. ආම්ලික මාධ්‍ය H+ දාලා තුලිත කරාට පස්සේ හයිඩ්‍රජන් තුලිත කරන් තියෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් 4ක් තියෙනවා. එහා පැත්තේ හයිඩ්‍රජන් නැහැ. ඒ නිසා හයිඩ්‍රජන් තුලනය කරන ඔකල දාන ජලය මේ පැත්තට 2ක් ජලය දාන්න වෙනවා. 2ක් ජලය දාන්න වෙනවා. ඒතකොට හයිඩ්‍රජන් තුලිතයි. ඊට පස්සේ මෙන්න මේ H+ දෙකට තව NO3- දෙකක් දීලා මේ කොටසත් HNO3 කරලා අපි 4ක් HNO3 කියලා ලියමු. දැන් මෙතන ප්‍රතික්‍රියාව තුලිත වෙලා ඉවරයි. තුලිත අයනික ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ. මෙතෙන්ට NO3- දෙකක් දීලා මේක HNO3 කරලා ඒක මේකට එකතු කරලා 4ක් HNO3 කරමු. මොකද මම NO3- දැන් එකතු කරන්නේ මේක මැග්නීසියම් නයිට්‍රේට් කරන්න ඕන නිසා. එතකොට දෙපසටම NO3- දෙක ගාන එකතු කරපුවාම මට එනවා මැග්නීසියම් ධන 4ක් HNO3 මැග්නීසියම් නයිට්‍රේට් අන්න එකතු කරපුවා අලුතෙන් එකතු කරපු NO3- දෙක මෙතනට දාගත්තා. දෙකක් NO2 ධන දෙකක් ජලයක. ඒතර ඔයගොල්ලන්ට ওই විදිහට තුලිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපණයිච අමාරු ප්‍රතික්‍රියාවක් නෙවෙයි නිසා බලලා තුලිත කරන්න පුළුවන් දෙපැත්ත බලලා. නමුත් ඉතින් ඕක දෙපැත්ත බල බල ඉන්න කියලා වෙලාව ගත වෙලා ඊට පස්සේ මේ ක්‍රමයේ භාවිතා කරන්න හිතනොත් හොඳම දේ තමයි මුලින්ම මේ ක්‍රමයේ භාවිතා කරලා තුලිත කරන්න. හරි. ඊට පස්සේ 6 වෙනි එක M හා උණු ජලය අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. මැග්නීසියම් ජලයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් H2. හරිද? මැග්නීසියම් ජලය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක H2. මේක තුලිත නැහැ. හරිද? මේක තුලිත නැහැ. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. නිකමට මේක දෙකේ ඉලක්කම දාලා බලන්න දෙවරක් දෙක 4යි. එතකොට මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් දෙකයි 4යි. ප්‍රතික්‍රියා තුලිතයි නේද? මට තුලිතයි වගේ පේන නිසා ගැටලුවක් නැහැ. මම උත්තරේ ලියලා තියෙනවා නමුත් මම ඒක තුලිත කරලා නැහැ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ 7 වෙනි එක උණු ජලය සමග එම් ප්‍රතික්‍රියාව සිදුවන බව අම්ල භස්ම දර්ශකයක් භාවිතයෙන් ඔබ විද්‍යාගාරයේදී ආදර්ශනය කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. හරිද? එතකොට ඔයාලට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. හරිද? දැන් මේකේ මාකින් ස්කීම් එකේ තියෙනවට වඩා මම පොඩ්ඩක් විස්තර කරලා වට ඕනනම් කියන්න. දැන් අපිට ඉස්සල්ලාම ගන්න පුළුවන් අම්ල භස්ම දර්ශකයක් ගන්න පුළුවන්. අම්ල භස්ම දර්ශකයක් ගන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට ෆිනොක්තලින් එහෙම නැත්නම් මෙතිල් ඔරෙන්ජ් ගන්න පුළුවන්. හරිද? ෆිනොක්තලින් මෙතිල් ඔරෙන්ජ් ගන්න පුළුවන්. එතකොට ඔයා පරීක්ෂණාලයක් අරගෙන ඒකට ජලය දාලා පිරිසිදු කරන ලද මැග්නීසියම් කැලලක් දාන්න. හරි? ඒව ලියන්න. පිරිසිදු කරන ලද මැග්නීසියම් කැලල. ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. පිරිසිදු කරන ලද මැග්නීසියම් කැලලක් දාන්න. එතකොට මේකට ගන්න ජලය උණු ජලය ගත්තා නම් හරි නැත්නම් ජලය දාලා රත් කරනවා කියලා ලියන්න. හරිද? නැත්නම් මාකින් ස්කීමේ මේ උත්තරේ වෙන්නේ නැති පිරිසිදු කරන ලද මැග්නීසියම් කැලලක් නැත්නම් දාන්න උණු ජලයට දාන්න. දාලා ස්වල්ප වේලාවකට පස්සේ
ඔයාට පුළුවන් මේකට අපි විශ්වාස කරනවා මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා කියලා. හරිද? ඔයා මේකට දාන්න ඔයා තෝරගත්ත දර්ශකය. පිනොප්තලින් නම් පිනොප්තලින්, එහෙම නැත්නම් මෙතිල් ඔරෙන්ජ් නම් මෙතිල් ඔරෙන්ජ්. හැබැයි වර්ණ විපර්යාසය කියන්නේ. දැන් දන්නවා පිනොප්තලින් ගත්තාම ආම්ලික මාධ්‍ය, බාෂ්මික මාධ්‍ය. ආම්ලික මාධ්‍යයේ අවර්ණයි, බාෂ්මික මාධ්‍යයේ මෙයාට රතු රෝස පාටක් තියෙනවා. එහෙනම් ඔයා ලියන්න උණු ජලයට මැග්නීසියම් කැබල්ලක් දැම්ම පිරිසිදු කරපු ස්වල්ප වේලාවකට පස්සේ ද්‍රාවණයට පිනොප්තලින් බිඳු කීපයක් දාන්න. ද්‍රාවණයේ වර්ණය රතු රෝස පාට වෙනවා කියලා කියන්න. රතු රෝස පාට කියලා කියන්නේ පිනොප්තලින් හි බාෂ්මික වර්ණය කියලා ලියන්න. එනම් දැන් ද්‍රාවණය බාෂ්මික. බාෂ්මික උනේ ඇයි? මැග්නීසියම් ජලය සමග ප්‍රතික්‍රියා කරලා දුබල බාෂ්මික මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හඳුන්වනවා කියලා ලියන්න. ඕන ආයෙත් කියනවා. හරිද? අම්ල බස්ම දර්ශකයක් තියාගන්න ඒක පස්සේ ලියන්න පුළුවන් අපිට. මම මේ පොඩි තව පොයින්ට් එකක් දැක් ඇඩ් කරන්න කියලා හිතාගෙනයි මේක මුලින් ලිව්වේ. හරි නැත්නම් මෙහෙම කරන්න. පිරිසිදු කරන ලද මැග්නීසියම් කැබැල්ලක් හරිද? දාන්න ටෙස්ට් ටියුබ් එකක තියෙන උණු ජලයට නැත්නම් කැකෑරුම් නලයක තියෙන උණු ජලයට දාන්න. ස්වල්ප වේලාවකට පසු පිනොප්තලින් දර්ශකයෙන් බිඳු කිහිපයක් ද්‍රාවණයට දාන්න. පිනොප්තලින් දර්ශකයෙන් බිඳු කිහිපයක් ද්‍රාවණයට දාන්න. එවිට වා කියන්න පිනොප්තලින් වර්ණය නැත්නම් ද්‍රාවණයේ වර්ණය රතු රෝස පාට වුණා කියන්න. නිරීක්ෂණය ලියන්න පැහැදිලිව. ද්‍රාවණයේ වර්ණය රතු රෝස පාට වුණා කියලා ලියන්න. තරෝස පැහැගත්තා. ඒ පිනොප්තලින්ගේ බාෂ්මික වර්ණය කියලා පැහැදිලිව ලියන්න. බාෂ්මික වර්ණය කියලා ලියන්න. දැන් ද්‍රාවණයේ බාෂ්මික වුණේ ඇයි කියලා ලියන්න. එනම් මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සාදා ඇත. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල බාෂ්මික වෙයි ද්‍රාවණයේ බාෂ්මික වී ඇත. අන්නේ කාරණා ටික ලියන්න. එනම් මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සාදා ඇත. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල බාෂ්මිකයි. එම නිසා ද්‍රාවණයේ බාෂ්මික වේ. උතරේ ද්‍රාවණයේ බාෂ්මික නිසා තමයි පිනොප්තලින් එයාගේ බාෂ්මික වර්ණය පෙන්වන්නේ. හරි? ඒ වගේ කාරණා ටිකක් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. පැහැදිලි නේද? හැබැයි ඔය හොඳට මතක තියාගන්න පුතේ පරීක්ෂණ වලට උත්තර ලියද්දිත් ඕගොල්ලෝ වෙනම මේක මේ අවුරුද්දේ අහපු පරීක්ෂණයක් ප්‍රායෝගික පරීක්ෂණයක් කියන සිහියෙන් ලියන්න. ප්‍රායෝගික පරීක්ෂණ වලට උත්තර ලියනකොට විශේෂයෙන්ම නිරීක්ෂණ පරීක්ෂණය සහ නිරීක්ෂණය තමයි වැදගත් වෙන්නේ. ප්‍රතික්‍රියා වලින් පැහැදිලි කරන එකක් වැදගත් ඕන අවශ්‍ය නැහැ. පරීක්ෂණය සහ නිරීක්ෂණය පැහැදිලිව ලියන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕන. හරි නේද? ඔයගොල්ලන්ගේ 2011 MCQ පේපර් එක තාම මම අප්ලෝඩ් කරේ නැහැ. ඒක අදට අප්ලෝඩ් කරන්න. හරිද? right. ඊට පස්සේ ඔය ME ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ ධනද ඍණද යන්න ඉදිරිපත් කරන්න. දැන් මේ අවුරුද්දේ ඔය 2011 වෙනකොට මැග්නීසියම්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ නෙවෙයි දැන් අපිට තියෙන්නේ. ඒ නිසා මම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයට උත්තරේ දෙනකොට ඔයාලගේ දැන් සිලබස් එකේ විදිහට තමයි උත්තරේ දෙන්නේ. කවුරු හරි මේක මාකින් ස්කීම් එකේ චෙක් කරොත් මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ නෙමෙයි හා. මාකින් ස්කීම් එකේ තියෙන අපිට ඕක ආකාර දෙකකට අර්ථ දක්වන්න පුළුවන්. නමුත් කොහොම හරි ඔය ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේදී අපි පටන් ගන්න මෙන්න මෙහෙම. වායුමය අවස්ථාවේ තියෙන මැග්නීසියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන Mg- වායුමය අවස්ථාවේ තියෙන ඒක ඍණායනය සෑදී. මෙතනදී අත්‍තරම අපිට කතා කරන්න පුළුවන් පුතේ මේ ක්‍රියාවලියේදී සිදුවන ශක්ති විපර්යාසය. ශක්ති විපර්යාසය. හරිද? මට ඕන නම් ඔකට ඉලෙක්ට්‍රෝන ගේන්, ඉලෙක්ට්‍රෝන කරණය කියලා කියන්නත් පුළුවන්. හරි. එතකොට මැග්නීසියම් වල තාප අවශෝෂකයි මේ ඉලෙක්ට්‍රෝන කරණය. අපිට ඉලෙක්ට්‍රෝන ගේන් කියලා කියන්න පුළුවන්. මේක තාප අවශෝෂකයි. ඒ නිසා මේක ධනාගය. මේක ධනාගය. එතකොට දැන් ඔයගොල්ලන්ගේ අලුත් විෂය නිර්දේශයේදී ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය අර්ථ දක්වනවා ඉලෙක්ට්‍රෝන ගේන් එකේ ඍණාගය විදිහට. නැත්නම් ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ බලන්න සමීකරණයක් ඇති. මෙන්න මෙහෙම තියෙන්නේ මට මතක විදිහට ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය සමාන ඍණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියලා. ඉතින් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ නේද? ඒක අනිත් පැත්ත ඍණ ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය කියලා ගන්න පුළුවන්. ඉතින් ධන එක්කෙනාට ඍණ කියලා දාපුවාම අපිට මැග්නීසියම් හි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඍණ කියලා ගන්න පුළුවන්. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඒතර ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය ඍණාගය වෙනවනේ. මේක මේ පැත්තට ගත්තොත් ඒක ධන ඍණ වෙනවා. කොහොම හරි කමක් නැහැ. ඔයාගේ විෂය නිර්දේශය තුල දැන් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය හදලා තියෙන්නේ
ඉලෙක්ට්‍රෝන බඳුතාවය. හරි. වාගේ විශේෂ නිර්දේශය තුළ දැන් ඉලෙක්ට්‍රෝන බඳුතාවය හදලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගන්න කැමති කට්ටියට ධන උත්තරයක් එන විදිහටත් ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති කට්ටියට ඍණ උත්තරයක් එන විදිහට සරල භාෂාවෙන් කියනවා. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ගන්න කැමති ඉලෙක්ට්‍රෝන බඳුතාවය ධන වෙන විදිහට මැග්නීසියම් බෙරිලියම් ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති ඉලෙක්ට්‍රෝන බඳුතාවය ඍණ වෙන විදිහට. වට ඒකට පැහැදිලි අවබෝධයක් නැත්නම් ඒක නෝට් එක බලන්න දැනට මේක චුට්ටක් මතක තියාගන්න. ඒ නිසා දැනට අපිට ගන්න තියෙන්නේ අපේ විෂය නිර්දේශය තුල මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන බඳුතාවය ඍණ කියලා ගන්න. ඊට පස්සේ ඒක අපෙන් අහන ප්‍රශ්නයක් හේතු ඉදිරිපත් කරන්න. හේතු ඉදිරිපත් කරලා ඔයාට මෙන්න මේ හේතුව ගන්න පුළුවන්. මැග්නීසියම් වල ඔන්න බලන්න මේ පොයින්ට්ස් ටික තියෙනවද කියලා. දැනට තියෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම යාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2 3p1. එතකොට අපිට හේතු කීපයක් දෙන්න පුළුවන් ආකාර කීපයකට. දැන් අපිට සරලවම ගන්න පුළුවන් හේතුව තමයි හරිද 3s2 3p1 වින්‍යාසයට වඩා 3s2 වින්‍යාසය ස්ථායි. 3s2 3p1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට වඩා 3s2 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සාපේක්ෂව ස්ථායි. සාපේක්ෂව ඔන්න බලන්නකො මෙහෙම ගන්න. එතන ශක්ති කතාව දාන්න එපා. ශක්ති කතාව උතෙන් දෙන්නේ නැහැ. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2 ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තාම මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2 3p1 මේක අනිත් පැත්ත ලියා ගන්න. හරි. මේක අනිත් පැත්ත. 3s2 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයට සාපේක්ෂව 3s2 3p1 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අස්ථායි. 3s2 3p1 වින්‍යාසය අස්ථායි. ශක්ති කතාව මෙතන ලියන්න එපා පුතේ. මෙහෙමයි ලියන්න. එබැවින් මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමට කැමැත්තක් නොදක්වයි. නැත්තම් නැඹුරුවක් නොදක්වන්නේ යයි සැලකිය හැකියි. එහෙම ලියන්නේ. ශක්තිය ලියන්න පාපුතේ. කැමැත්තක් එහෙම නැත්තම් නැඹුරුවක් නොදක්වන්නේ යයි සැලකිය හැකියි. එහෙම ලියා ගන්න. හරි. එබැවින් මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමට කැමැත්තක් ඕනනම් ඇලයිරක් ගහලා නැඹුරුවක් නොදක්වන්නේ යයි සැලකිය හැක. එම නිසා එහි ඉලෙක්ට්‍රෝන බඳුතාවය ඍණ. මේ බඳුතාවය කියලා අහන්නේ කැමැතිද නැද්ද කියන එක. කැමැතිද නැද්ද? ඍණ කියලා කියන්නේ කැමැති නෑ කියන අදහස. ශක්තිය ලියන්න එපා මේක. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන බඳුතාවය කියනකොට ශක්තිය ලියන්න ඕනේ. ආයක පාරක් කියලා මම ඊළඟ ප්‍රශ්නයට යනවා. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2 මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනයක් ලබාගත් පසු එහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2 3p1 3s2 නේ 2 නෙමෙයි. හරි. 3s2 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයට සාපේක්ෂව 3s2 3p1 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අස්ථායි වේ. එබැවින් මැග්නීසියම් තවදුරටත් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමට කැමැත්තක් නොදක්වයි. නැත්නම් නැඹුරුවක් නොදක්වයි. නැත්නම් අඩු කැමැත්තක් දක්වයි. නැත්නම් අඩු නැඹුරුවක් දක්වයි. ඒ අඩු කියන්නේ කැමති නැහැ කියන අදහස ලියා ගන්න. එබැවින් මැග්නීසියම් හි ඉලෙක්ට්‍රෝනික බඳුතාවය ඍණ. ඉලෙක්ට්‍රෝන බඳුතාවයෙන් අහන්නේ කැමතිද නැද්ද? ඍණ කියලා කියන්නේ කැමති නැහැ. එහෙනම් අපි කියන්න ඕන 3s2 3s2 3p1 කරගන්න කැමති නැහැ කියලා. ඇයි කැමති නැත්තේ? මේකට වඩා මේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අස්ථායි නිසා. මේකට වඩා මේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අස්ථායි නිසා ඉලෙක්ට්‍රෝනයක් ගන්න කැමති නැහැ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන බඳුතාවය ඍණ කියලා කියනවා. හරි. හරි. එතන ශක්තිය කියන වචනේ දාන්න ඕනේ නැහැ. ශක්තිය කියන වචනේ දාන්න ඕනේ නැහැ. කැමැත්ත අකමැත්තෙන් ප්‍රකාශ කරන්න. කැමැත්ත අකමැත්තෙන් ප්‍රකාශ කරන්න. ඒ සම්බන්ධව මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. ඒ සම්බන්ධව මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. හරි. උත්තරේ දීගෙන ඉද්දි වැඩි අවුල් ගියානේ බලන්නකො ඉතින්. හරි. ඊළඟ එක ආවර්තාවකයේ M5 කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ් වල හා හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවයේ කාණ්ඩයේ පහළට යාමේදී අඩු වේද වැඩි වේද යන්න පැහැදිලි කරන්න. හරිද? හේතු දැක්වීම අවශ්‍ය නැත. නිකන් කල්පනා කරලා බලන්න අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය ඔක්සයිඩත් එහෙම තමයි. කාණ්ඩයේ පහළට යනකොට මැග්නීසියම් ඔක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒවා ජලයේ දිය වෙන්නේ නැති සංයෝග විදිහට සලකනවා. හැබැයි බේරියම් වෙනකොට ජලයේ දිය වෙනවා කියලා සලකනවා. නේද? අපිට උඩයි යටයි එක්කෙනෙක් සංසන්දනය කරපුවාම ඇති. උඩ ඉන්නේ උන් දිය වෙන්නේ නැහැ වගේ යට ඉන්නේ උන් දිය වෙනවා වගේ එහෙනම් කාණ්ඩයේ පහළට දිය වෙනවා. ඒ ඇතිනේ. right? එහෙනම් ඔක්සයිඩ් ගත්තත් ඒකවල කාණ්ඩයේ පහළට කියන එක දීලා තියෙනවනේ. අපි අමුතුවෙන් කාණ්ඩයේ පහළට කියලා ලියන්න ඕනේ නැහැ. ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් ගත්තා ජල ද්‍රාව්‍යතාවය
වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ජල ද්‍රාව්‍යතාවයක් වැඩි වේද අඩු වේද කියලා ගන්න ඔය කාණ්ඩයක උඩ ඉන්න කෙනා යට ඉන්න කෙනෙක් සංසන්දනය කරගන්න පුළුවන් නම් ඇති. හරි. ඔයාලට ඒ වගේ ඔය ළමයි එදත් ඉනෝගනික් කරද්දී ප්‍රශ්න අහුවා මේ අඩුවෙන් ජල ද්‍රාව්‍යතාවය, ජල ද්‍රාව්‍ය, අඩු ජල ද්‍රාව්‍ය, ජල අද්‍රාව්‍ය සමහර වෙලාවට ළමයෙක් ඕක පාඩම් කරන්න ගිහිල්ලාම ළමයාට ඕක පාඩම් කරන්න එපා වෙනවා. හැබැයි දැන් විභාගයට මේ වගේ ප්‍රශ්නයක් අහපුවාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේදී නොවේ. නැත්නම් මද වශයෙන් දිය වේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේදී නැත්නම් මද වශයෙන් දිය වේ. ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් මද වශයෙන් දිය වේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වේ. දැන් ඔහොම පාඩම් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ප්‍රශ්න උත්තර ගන්න. ඔයාලට තේරෙනවා නම් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ නිකන් ජල අද්‍රාව්‍ය, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ ද්‍රාව්‍ය කියලා. එහෙනම් කාණ්ඩේ පහළට යාමේදී ජල ද්‍රාව්‍යතාවයේ වැඩි වේ කියන එක කියාගන්න පුළුවන්. හරිද? කර්මාන්ත රසායන අපි කතා කරුනේ. මම ඒ දවස් දෙක තුනක් ඇහුවා ගෙසින් දෙන්න කියලා. මම ඉන්නවා පුතා. හරි. එතකොට එහෙම ඔයාලට නිකන් නීට් එකට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. මතක හිටින් නැත්නම් අඩුම තරමේ කාණ්ඩේ උඩ සහ යටවත් මතක තියාගන්න. දිය වෙනවද නැත්? සල්ෆේට ගත්තාම උඩ දිය වෙනවා යට දිය වෙන්නේ නැහැ. එහෙනම් කාණ්ඩේ පහළට සල්ෆේට වල ජල ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. මතක තියාගත්තාම ගේමක් ගහගන්න පුළුවන්. හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට. x pq යනු පිළිවෙලින් ආවර්තාවගුවේ mට ළඟින්ම පෙරහා පසු. එතකොට මැග්නීසියම් p කලින් q පස්සෙනේ. එහෙනම් මෙයා ඉන්නවා සෝඩියම්, මෙතන ඉන්නවා ඇලුමිනියම්. ඔය දෙනක නහන්නේ. පීට ආයති මූල ද්‍රව්‍ය දෙකක් වේ පහත දී ඇති කොටුවේ හරි ලකුණු වැරදි ලකුණු දාන්නලු. ඒගොල්ලන්ගේ ඔක්සයිඩ් වල ස්වභාවය. ඔක්සයිඩ් වල ස්වභාවය. එතකොට සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මික වෙනවා. ඒ කොටුවේ හරියක් දාන්න. මැග්නීසියම් ඔක්සයිඩ් අපිට ගන්න පුළුවන් දුබල භාෂ්මික කියලා. ඒ කොටුවේ හරියක් දාන්න. ඇලුමිනියම් ඔක්සයිඩ් ని කවුරුත් දන්නවා උභය ගුණී කියලානේ. ඒක මතක තියාගන්න. උභය ගුණී කියලා. ඒ කොටුවේ හරියක් දාන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. සාමාන්‍ය ළමයි ඒකම පොඩක් මෙන්න මේක බලන්න. ඔයාලට මෙන්න මේක පුළුවන්ද කියලා මෙන්න මේ ටික ලියාගන්න. Na2O MgO Al2O3 SiO2 P2O5 SO3 Cl2O7 ටක් ගාලා ඔක ලියාගන්න බලන්න ප්‍රබල භාෂ්මික දුබල භාෂ්මික භාෂ්මික කියලා දුන්නා. නමුත් දුබල භාෂ්මික කියලා ගන්න උභය ගුණී ඉතා දුබල ආම්ලික ආම්ලික ප්‍රබල ආම්ලික ඉතා ප්‍රබල ආම්ලික මතකද කියලා බලන්න. ප්‍රබල භාෂ්මික දුබල භාෂ්මික උභය ගුණී ඉතා දුබල ආම්ලික ප්‍රබල ආම්ලික ඉතා ප්‍රබල ආම්ලික. මම කියන වේගෙන් ලියා ගන්න බැයි නම් මේ ලිස්ට් එක ලියාගෙන අද සම්පූර්ණ කරගන්න. මෙතන ඉඳන් අර කෙලවරට තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල භාෂ්මික ආම්ලික ස්වභාවය වාට ලියන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න. මේක ලියා ගන්න ඕම. මේක කොහොමද ලියාගන්න? මේක කොහොමද ලියාගන්න? ලියාගෙන ගෙදරදී පුරව ගන්න මේක. පුරවලා මතක් කරගන්න. හරි. එන තුන්වෙනි ප්‍රශ්නෙට අපිට මේ විදිහ තුන්වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් අහන N2H2 ප්‍රතික්‍රියා කරලා දෙකක් NH3 ඇමෝනියා වායුව හැදෙනවා. මේකේ ඔයගොල්ලන්ට සම්මත උත්පාදන එන්තැල්පි N2 වල H2 වල සම්මත උත්පාදන එන්තැල්පි බිඳුවයිනේ. හරිද? අර මූල ද්‍රව්‍ය වල සම්මත අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍ය වල සමුද්දේ ස්වරූප. නැත්නම් පදාර්ථ ස්ථායි ස්වරූප වල සම්මත උත්පාදන එන්තැල්පි ශූන්‍යයි. ඇමෝනියා වල -46.1යි සම්මත එන්ට්‍රොපි දීලා තියෙනවා. N2H2 වල සම්මත උත්පාදනයේ බිඳුනට එන්ට්‍රොපි බිඳුව එන්න ඕනේ නැහැ. හරි? එන්ට්‍රොපි වැලියුස් තියෙනවා. ඒතර මේකේ අපි අහනවා පළවෙනි ප්‍රශ්නය සෙල්සියස් සාර්ථක 25 දී ඉහත ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H θ ගණනය කරන්න. ඊළඟ තියෙන සම්මත අවස්ථාවේ පවතින කියන්නේ සම්මත උත්පාදන එන්තැල්පි සම්මත එන්ට්‍රොපි නිසා අපිට ගණනය කරන විපර්යාස සම්මත විපර්යාස ඩෙල්ටා H θ. එතන මේකට ඔයාලට දාන්න පුළුවන් සමීකරණය ලියන්න ඩෙල්ටා H θ සමානයි එකතුව. මොනවා එකතුවද? ඩෙල්ටා H θ ෆෝමේෂන්. අපිට පුළුවන් ප්‍රතිඵලවල සම්මත උත්පාදන එන්තැල්පි එකතුවෙන් ප්‍රතික්‍රියකවල සම්මත උත්පාදන එන්තැල්පි එකතුව අඩු කරන්න. ප්‍රතිඵලවල සම්මත උත්පාදන එන්තැල්පි එකතුවෙන් ප්‍රතික්‍රියකවල සම්මත උත්පාදන එන්තැල්පි අඩු කරපුවාම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පරයාසය එනවා. එහෙම තමයි සිද්ධාන්ත පන්තිදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න නේද? right? එතකොට හරි එහෙම නකොල ඉගෙන ගන්න තියෙන්නේ. right. එතකොට මෙතන සිග්මා
දැන් මෙතන අපි ලියන්න මොනවාද? ප්‍රතිඵල H theta formation උත්පාදන එන්තැල්පි කාගේද? ප්‍රතික්‍රියක කියලා. ඉතින් ඒකට ආදේශ කරන්න. එතකොට මෙතන එනවා delta H theta formation. හැබැයි මෙතන විශේෂයෙන් මතක තියාගන්න මේ අපිට හම්බෙන්නේ මෞලික උත්පාදන. ඔය මෞලික උත්පාදන හම්බුනහම අපි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් ಗುಣ කරන්න ඕන. ඒක මතක ඇතුව කරන්න ඕන. හරිද? ඔය ඇත්තටම ඔය සමීකරණය ලියනකොට මේ උඩ සමීකරණය ලියනකොට මේකට තව එනවා නිව් එකක් ඉස්සරහින්. නිව් කියලා කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් ಗುಣ කරන්න කියලා. මෙන්න මේක. නමුත් අපි ඒක උසස් පෙළ ඉතින් වැඩි භාවිතා කරන්නේ නැහැ. අපි ඒක පුරුද්දක් විදිහට ඊට පස්සේ ඒ දෙන උත්පාදන එන්තැල්පිය ඒගොල්ලන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් ಗುಣ. තමයි delta H theta formation NH3 gas වැඩි කිරීම 2 අඩු කිරීම delta H theta formation N2 gas වැඩි කරන්න දෙයක් නැහැ ධන delta H theta formation H2 gas වැඩි කිරීම 3 ඔයා දන්නවා මේ පදේම බිඳුවයි හරිද එතකොට මෙතන ඍණ 46යි කිලෝජූල් මවුලයට ගුණ කිරීම 2 අඩු කිරීම බිඳුවයි ඒ නිසා උත්තරය ඍණ 92.1 මෙතන 46.1ක් වෙනවානේ 92.2 කිලෝජූල් මවුලයට කියලා උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි අහනවා ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස. ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස. ඒකත් ඔයාලට ගන්න පුළුවන් පුතේ ප්‍රතිඵලවල එන්ට්‍රොපි එකතුවෙන් ප්‍රතික්‍රියක එන්ට්‍රොපි එකතුව අඩු කරලා හරිද? අඩු කරලා ගන්න පුළුවන්. එන්න ප්‍රශ්නාංක 2ට ප්‍රශ්නාංක 2ේදී delta S theta ඔයාලට ගන්න පුළුවන් sigma එතකොට පුතේ මේ delta S කියලා එන්නේ අර උත්පාදන එන්තැල්පිය delta H theta formation දැම්මා වගේ delta S එහෙම නෙමෙයි දාන්නේ S theta ඵල අඩු කිරීම sigma S theta ප්‍රතික්‍රියක ඒකට තුරටත් වඩා නිවැරදි වෙනවා මෞලික එන්තැල්පි ಗುಣ කිරීම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය කියලා තියෙනවා එච්චර ලියන්න කොහොම ලියාගන්න නැති සමීකරණ මොනකොට කොහොම ඉගෙන ගන්න කියලා මම පන්තියේ දෙන්නවා මෙතනදී S theta m මෞලික සම්මත එන්ට්‍රොපිය කාගේද පළවල නිව් කියලා කියන්නේ ඒ එක එක්කෙනාගේ සම්මත මෞලික එන්ට්‍රොපි මොකෙන්ද වැඩි කරන්නේ ඒගොල්ලන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් වැඩි කරනවා කොහොම සමීකරණයක් දෙන්නේ නමුත් ඒක හැමෝම දැකලා නැති ඇති ඒ නිසා ඔබ ලියන්න මේ ප්‍රමාණය ඊට පස්සේ අපිට පළවල කියන්නේ ඇමෝනියා වල S theta NH3 යගේ හම්බ වෙනවා අපි දෙකෙන් වැඩි කරනවා එකෙන් අඩු කරනවා අපිට හම්බ වෙනවා S theta H2 වායුව යගේ ඒක H2 දැම්ම නම් ඔයා තුනෙන් වැඩි කරන්න ඕන ධන මොකද H2 තුනක් මවුල භාවිතා වෙනවා කියලා ගන්න හරි ඊට පස්සේ S theta N2 වායුව යගේ කාගේවත් වැඩි කරන්න ඕනේ නෑනේ හරි මේකට ආදේශ කරන්න ඇමෝනියා වල 192.3යි ජූල් මවුලයට කෙල්විනයට ගුණ කිරීම 2 අඩු කිරීම මම හයිඩ්‍රජන් ඉස්සරහට දාලා නේද රයිට් 130.7යි ජූල් මවුලයට කෙල්විනට හරියට ඒක කිලෝජූල් එහෙම නෙමෙයි පුරුද්දට දාන්න එපා ජූල් ගුණ කිරීම 3 එකතු කිරීම නයිට්‍රජන් වල 191.5යි ජූල් කෙල්විනයට මවුලයට මේක උත්තරේ මට ඇවිල්ලා කියනවා බලන්න ඍණ 199යි ජූල් කෙල්විනයට මවුලයට ඇත්තටම මම මේක සිදු කරේ නැහැ මම උත්තරේ බලලා දාගත්තා වෙලා තිබෙන නිසා බලන්න 199යි ඍණ 199යි ජූල් මේක එන්ට්‍රොපි පරයාසයේ ඍණ ඒක අපිට පුරවකථනය කරන්න පුළුවන් වායු මවුල 4කින් වායු මවුල 2ක් හැදෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ වායු මවුල සංඛ්‍යාව අඩු වෙන පැත්තට වායු මවුල සංඛ්‍යාව අඩු වෙනවා කියලා කියන්නේ පද්ධතියේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියේ එන්ට්‍රොපිය මුළු එන්ට්‍රොපිය අඩු වෙනවා. කියන්නේ විපර්යාසය ඍණ වෙනවා. ඒ නිසා මේ ඍණ අපිට ඍණ එන එක කලින් ඉඳන් මුණක් පුරවකථනය කරන්න තිබ්බා. සංඛ්‍යාත්මකයෙන් චෙක් කරලා බලන්න. ඊට පස්සේ තුන්වෙනි එක මේගොල්ලෝ අපෙන් අහනවා මේ ප්‍රතික්‍රියාව සම්බන්ධව ඩෙල්ටා G ඩෙල්ටා X සහ ඩෙල්ටා S සම්බන්ධ කරන ප්‍රකාශය ලියා දක්වන්න. ඔයා T දාන්න යන්න එපා ඒගොල්ලෝ කියන විදිහට ලියන්න. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S
මේ සම්බන්ධය නම් ලියා ගන්න බැරි ළමෙක් මම හිතන්නේ උසස් පෙළ ඇති කියලා. right? එහෙම ඉන්න විදිහක් නැහැ. මේ වෙද්දි 21කට මුණ දෙන ළමයි. right? 21 exam එකට මුණ දෙන ළමයිගේ මේ සමීකරණය ලියා ගන්න බැරි කෙනෙක් ඉන්න විදිහක් නැහැ. හරිද? සෙල්සියස් අංක 25 දී ඉහත ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G තීටා ගණනය කරන්න. මේ හරියට ඩෙල්ටා G ද ඩෙල්ටා G තීටාද ගණනය කරන්න කියන එක ලියන්න. ඔයගේ වෙනස්කම් දැන් මම කතා කරන්න යන්නේ නැහැ. සිද්ධාන්ත පන්ති කතා කරනවා. ඒතර මේගොල්ලෝ කියනවා ඩෙල්ටා G තීටා කියන ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසය. එහෙනම් මෙතෙන් දෙන්නේ ඩෙල්ටා H තීටා සමීකරණයේ ඒ කියන විදිහට ඒ අවස්ථාවේ හැටියට දාන්න ඕන. මෙතන ඩෙල්ටා G ඩෙල්ටා H ඩෙල්ටා S අතර සම්බන්ධය. මේ විදිහට ලියුවා නමුත් අපි දැන් ලියන්නේ ඩෙල්ටා G තීටා ඩෙල්ටා H තීටා මොකද අපි ළඟ තියෙන්නේ සම්මත එන්තැල්පි විපර්යාසයක් සම්මත එන්ට්‍රොපි විපර්යාසයක්. ඒ නිසා අපි ගණනය කරන්න යන්නේ සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසයක්. සමහර ළමයිට ඒ වගේ එච්චරම වෙනසක් තේරෙන්නේ නැහැ. වෙනසක් ඒ කියන්නේ මේ ඇත්තටම සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසය සහ ගිබ්ස් ශක්ති විපර්යාසය වෙනස තේරුම් නැති උනත් සංකේත දෙකේ වෙනසක් තියෙනවා කියලා තේරෙන්න ඕන. හරිද? හරි. එතකොට අපිට ඩෙල්ටා G දාන තැනට ඩෙල්ටා G තීටා දාන්න බෑ. ඩෙල්ටා G තීටා දාන්න ඕන තැනට අපි ඩෙල්ටා G දාන්නේ නැහැ. එතකොට ඩෙල්ටා H තීටා ඍණ t වතාවක් ඩෙල්ටා S තීටා අපි ගණනය කරගත් අගයන් ආදේශ කරන්න මෙතෙන්ට ඩෙල්ටා H තීටාට ඍණ 92.2 කිලෝ ජූල් මවුලයට ඍණ මෙන්න මෙතන විශේෂයෙන් මතක තියාගන්න අපි 273යි කෙල්වින් කියලා දාමු. හරි. සෙල්සියස් වලින් අපිට මේ ආදේශ කරන්න කෙල්වින් වලින්. මෙන්න මෙතන විශේෂයෙන් මතක තියාගන්න අපි එන්ට්‍රොපි විපර්යාසය ආදේශ කරනකොට අපිට තියෙන ජූල් පදයක් අපිට කිලෝ ජූල් කරන්න. ඒ නිසා 192.3 වැඩි කිරීම 10 නේද? කිලෝ ජූල් මොකද මෙතන කෙල්වින් තියෙනවා. හරි. කෙල්විනයට මවුලයට. ඒක ලස්සනට කෙල්විනයට කෙල්වින් කැපිලා යනවා. කිලෝ ජූල් මවුල පදයකින් කිලෝ ජූල් මවුලයට පදයක් අඩු කරන්නේ නැත්නම් කිලෝ ජූල් මවුලයට පදයකින් පුතේ මෙතන අපි අර කිලෝ ජූල් කරේ නැත්නම් ජූල් මවුලයට පදයක් තමයි අඩු කරන්න වෙන්නේ. අපිට එහෙම කරන්න බෑනේ. ඒ නිසා එක මෙයා ජූල් කරගන්න ඕන නැත්නම් මෙයා කිලෝ ජූල් කරගන්න. දෙක එකක්. හරිද? විශේෂයෙන් මතක තියාගන්න අපි එන්තැල්පි විපර්යාස කිලෝ ජූල් පද වලින් සාමාන්‍යයෙන් ගණනය කරන්නේ. එන්ට්‍රොපි විපර්යාස ජූල් පද වලින් ගණනය කරන්නේ දෙක එකට දාලා සුළු කරනකොට ඒකක ගැන සැලකිලිමත් වෙන්න ළමයි. හරි. එතකොට මේකේ උත්තරේ ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. මම මේ සුළු කරගත්ත උත්තරයක් ගත්තා. ඍණ 32යි බලන්න ඍණ 32.9 කිලෝ ජූල් මවුලයට මොනවා හරි සංඛ්‍යාත්මක ගැන වල වෙනසක් තිබ්බොත් මට ඒක පොඩ්ඩක් කියන්න. හරි. අපි ඒක B වලට යනවා පුතේ. B කලාප සමතුලිතතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතකොට මේ අවුරුද්දේ රවුල් නියමය අපිට අවිලා තිබ්බා ව්‍යුහගතයේ. ඒ වගේම ව්‍යාප්ති සංගුණකය අර නාස් ව්‍යාප්ති නියමයේ නැත්නම් ව්‍යාප්ති සංගුණකයේ සම්බන්ධ ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. මම දැක්කා. ඒ කියන්නේ කලාප සමතුලිතතාවයේ කොටස් දෙකම 2011 විභාගයට අවිලා තියෙනවා. 2011 විතරක් නෙමෙයි පුතේ ගොඩාක් ප්‍රශ්න පත්‍රවල කලාප සමතුලිතතාවයේ ඒ කොටස් දෙකම නැත්නම් එක කොටසක් අනිවාර්යම වගේ විභාගයට එනවා. නිසා කලාප සමතුලිතතාවය කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම ආවරණය කරන්න ඕන ලේසි විෂය කොටසක්. හරිද? ලේසි විෂය කොටසක් කලාප සමතුලිතතාවය කියලා කියන්නේ. හරි. අපි යමු B කොටසට. B කොටසෙත් ඔයගොල්ලෝ අලුතෙන් ඉගෙන ගන්න ඕන කාරණා නැත්නම් මතක් කර ගන්න ඕන කාරණයක් දෙකක් තිබ්බම මට මතක විදිහට වාෂ්පශීලී නොවන A ද්‍රාවකය C පරිපූර්ණ ද්‍රාවණයේ සාදමින් B ද්‍රාවකයේ ද්‍රවණය වේ. මට දරුවන්ට පොඩි කාරණයක් කියන්න පුතේ. ඔය ද්වංගී ද්‍රාවණ මම පරිපූර්ණ ද්වංගීම ගන්නම්කෝ. පරිපූර්ණ ද්වංගී ද්‍රාවණ හදනකොට ජනප්‍රිය අපේ ඔළුවේ වැඩිම වැඩ කරන ක්‍රමය මතක තියෙන ක්‍රමය තමයි පුතේ A කියන ද්‍රවයයි B කියන ද්‍රවයයි මිශ්‍ර කරන ද්‍රව දෙක. පුතේ මෙතනදී දෙන්නම වාෂ්පශීලී. ඒ නිසා මේකොල්ලෝ මිශ්‍ර කරලා වාෂ්පයත් එක්ක ගතික සමතුලිතයට එළඹෙන්න දුන්නහම ද්‍රව කලාපයේ ඒ ඉන්නවා වාෂ්ප කලාපයේ ඒ ඉන්නවා. ඇයි ඒ වාෂ්පශීලීනේ? ද්‍රව කලාපයේ B ඉන්නවා වාෂ්ප කලාපයේ B ඉන්නවා. ඇයි B වාෂ්පශීලීනේ? ඒත් එක්ක B බීත් එක්ක සමතුලිතයේ ඉන්නවා. එතකොට මේ වගේ අවස්ථාවකදී A ගේ ආංශික පීඩනය සමානයි P නෝට් XA කියලා රවුල් නියමයෙන් අපි රවුල් නියමයෙන් ලබා ගන්න සමීකරණය දාන්න පුළුවන්. ඒට ඒ වගේම ඔය සමීකරණය B ටත් දාන්න පුළුවන්. P නෝට් B XB කියලා. ඒ වගේම XA සමානයි P නෝට් B ඍණ PB යට P නෝට් B කියලා. මේ සම්බන්ධය කියන්නේ මේකට කියනවා මේ B ගේ සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සඳහා සම්බන්ධයක් කියලා. ඒ වගේම මේක අනිත් පැත්ත XB සමානයි P නෝට් A ඍණ PA යට P නෝට් B කියන A ගේ සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය
සඳහා ඔය වගේ සම්බන්ධයක් ලියන්න පුළුවන්. එහෙම කිව්වම ළමයි දන්නවා. සමීකරණ දන්න ළමයි දන්නවා. හරිද? හැබැයි අපිට තව පරිපූර්ණ ද්‍රව්‍ය ද්‍රාවණයක් හදාගන්න පුළුවන් පුතා. එක්කෙනෙක් වාෂ්පශීලී අනිත් එක්කෙනා ඒ වාෂ්පශීලී ද්‍රාවකයේ තුල දිය කරන අවාෂ්පශීලී කෙනෙක්. එතකොට A කියන කෙනා වාෂ්පශීලී, B කියන කෙනා අවාෂ්පශීලී. මේ වගේ දෙන්නෙක් අපි නැත්නම් දෙන්න එකතු කරලා ද්‍රාවණයක් හදාගෙන ඒක සංවෘත පද්ධතියක වාෂ්පය සමග ගතික සමතුලිතයට එන්න දුන්නොත් පුතා වාෂ්ප කලාපයේ A ඉන්නවා, වාෂ්ප කලාපයේ එක්ක ද්‍රව කලාපයේ A ගතික සමතුලිතයක ඉන්නවා. ඒ නිසා අපිට මේක තුල PA එකක් කතා කරන්න පුළුවන්, නැත්නම් A ගේ ආංශික පීඩනයට A ගේ පීඩනයක් කතා කරන්න පුළුවන්. නමුත් B කියන කෙනා අවාෂ්පශීලී නිසා එයා දැන් මේක තුල දිය වෙලා ඉන්නවා. හැබැයි වාෂ්ප කලාපය තුල B කියලා කෙනෙක් කතා කරන්න බෑ. B කියලා කෙනෙක් කතා කරන්න බෑ. ඒ නිසා අපිට මෙතනදී Aට විතරක් මෙන්න මේ සම්බන්ධතාව දාන්න පුළුවන්. PA සමානයි P not A XA PB එකක් කතා කරන්න බෑ පුතේ. ඒ වගේම මේ A තුල B දියවීම නිසා අපිට මෙතන B ගේ මූල භාගයක් කතා කරන්න පුළුවන්, A ගේ මූල භාගයක් කතා කරන්න පුළුවන්. මෙතන සංසුද්ධ A නෙමෙයි. ඒ නිසා අපිට XA සමානයි 1යි කියලා කියන්න බෑ. හැබැයි අපිට XA ධන XB ඕනනම් 1යි කියලා කියන්න පුළුවන්. මේ B දියවීම නිසා මෙතනදී පුතේ මතක තියාගන්න A විසින් පෙන්වන්නේ එයාගේ ඒ උෂ්ණත්වයේදීම මනින ලද සංතෘප්ත වාෂ්ප පීඩනය නෙමෙයි. පීඩනය අඩු වෙනවා, පීඩන පාතනයක් වෙනවා. ඒ පීඩන පාතනය වෙන්නේ දියවීම නිසා. ඒ නිසා අපිට ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. දියවිච්ච අවාෂ්පශීලී B ගේ මූල භාගය සමානයි A ගේ සිදුවිච්ච සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. හැබැයි මේ සමීකරණය අනිත් පැත්තට දාන්න බෑ. මොකද B අවාෂ්පශීලී නිසා B ගේ වාෂ්ප පීඩන පාතනයක් ගැන කතා කරන්නේ. අතන දෙන්නටම දාන සමීකරණ මෙතන දාන්නේ වාෂ්පශීලී ගැන. විතරයි. පොඩක් මේක දාගන්න. මේක මතක් කරගන්න. මේකෙන් තමයි මේ ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. නැත්නම් මේ වගේ මේ යට තියෙන අවස්ථාව තමයි මේ ප්‍රශ්න තුළ තියෙන්නේ. එතන මේකේ කියනවා වාෂ්පශීලී නොවන A ද්‍රව්‍ය. මෙතන හැටියට නම් වාෂ්පශීලී නොවන කියලා කියන්නේ B වගේ. හරිද? P පරිපූර්ණ ද්‍රාවණයේ සාදමින් ඒක රවුල් නියමේ දාන්න පුළුවන්. B ද්‍රාවකයේ ද්‍රවණයේ වේ. B තමයි වාෂ්පශීලී. B ඇති උෂ්ණත්වයකදී සංසුද්ධ ද්‍රාවකයේ සහ CG වාෂ්ප පීඩන පිළිවෙලින් දැන් පුතේ මතක තියාගන්න මේ C කියන ද්‍රාවණය ගත්තාම මෙයා වාෂ්පයත් එක්ක ගතික සමතුලිතයකට එනකොට B තමයි එයාගේ වාෂ්ප කලාපේ බීත් එක මේ ද්‍රව කලාපයේ B වාෂ්ප කලාපයේ බීත් එක ගතික සමතුලිතයක් ඇති කරගන්නවා. A කියන කෙනා ද්‍රව කලාපය තුළ විතරයි. ඒ කියන්නේ දැන් වාෂ්ප කලාපයේ අපි හිතමු ඉන්නේ B වාෂ්පයේ විතරයි. එහෙනම් දැන් මේ C කියන ද්‍රාවණීය වාෂ්පයත් එක්ක සමතුලිත වුණාම වාෂ්ප කලාපයේ පීඩනය ඒකලෝ P කියලා කියනවා. මේ නොකියා කියන්නේ මේ PB කියලා. ඒ වගේම මෙම උෂ්ණත්වයේදීම පුතා සංසුද්ධ B එයාගේ වාෂ්පයත් එක්ක සමතුලිත වුණා නම් සංසුද්ධ B නම් අපි මෙතන කතා කරන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයක්. ඒක අපිට P not B කියලා දීලා තියෙනවා. හරිද? මෙතනදී මෙතන B සංසුද්ධ නැහැ. ඒ නිසා අපිට B ගේ මූල භාගයක් කතා කරන්න පුළුවන්. එකට වඩා අඩු වෙච්ච. ඒ වගේම එකට වඩා අඩු A ගේ මූල භාගයත් මෙතන අපිට කතා කරන්න පුළුවන්. මේකල කියනවා C ද්‍රාවණෙහි ද්‍රාවකයේ මූල භාගය XB. ද්‍රාවකය කියලා කියන්නේ මෙතන ඇත්තටම අවාෂ්පශීලී කෙනා A තමයි ද්‍රාව්‍ය දිය වෙන කෙනා උනේ. දිය කරගත්තේ B තුල B තමයි ද්‍රාවකය. ඒතර නොකිය මෙතන කතා කරන්නේ B ගේ මූල භාගය XB කියලා ගන්න කියලා. හරි? සමතුලිත අවස්ථාවේදී මේ කියන්නේ. ඒක ඉහතදී ඇති සංකේත අතුරෙන් C ද්‍රාවණය සහ රවුල් නියමයේ සමීකරණයක් ආකාරයෙන් ලියා පෙන්නන්න. මොකද මේ සමීකරණයක් ආකාරයෙන් ලියපුවාම රවුල් නියමය කියලා කියන්නේ මොකද්ද? මේ වගේ පරිපූර්ණ ද්‍රාවණයකදී සලකන වාෂ්පශීලී කෙනෙක් සැලකුවොත් ඒ වාෂ්පශීලී කෙනාගේ වාෂ්ප කලාපය තුල එයාගේ ආංශික පීඩනය සමාන වෙනවා. එම උෂ්ණත්වයේදීම මනින ලද එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ වතාවක් ද්‍රව කලාපය තුල මවුල භාගය. හරිද? පරිපූර්ණ ද්‍රවණීය ද්‍රාවණයක් නම් අපි AB කියලා දෙන්නේ ගත්තොත් ඒ වාෂ්පශීලී නම් රවුල් නියමයෙන් කියන්නේ පරිපූර්ණ ද්‍රවණීය ද්‍රාවණයක් ඇදුවොත් AB විශ්ල කරලා සලකන්නේ A නම් A ගේ වාෂ්ප කලාපය තුල පීඩනය දැන් මෙතන නම් B ගේ A ගේ වාෂ්ප කලාපය තුල පීඩනය සමානනවා. A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වතාවක් A ගේ මවුල භාගය සලකන්නේ B නම් මම කියන දෙන්නම වාෂ්ප පීඩනය. හරිද? දෙන වාෂ්පශීලී නම් මේ වගේ අවස්ථාවකදී A ගේ වාෂ්ප කලාපය තුල පීඩනය සමාන වෙනවා. ඒ වෙලාවේ මයින්ලා දේ උෂ්ණත්වයේදී මයින්ලා දේගේ සංතෘප්ත වාෂ්ප පීඩන වතාවක් ද්‍රව කලාපය තුල මවුල භාගය. තව වගේ කතාවක් මේ තවදී මේ කියන්නේ
ඒක රවුල් නියමයේ සමීකරණයක් ආකාරයෙන් ඉදිරිපත් කරොත් මේක B ගේ අතන මෙතන මේ P කියලා කියන්නේ මෙතන B විසින් ඇති කරන පීඩනය. එතන B විසින් ඇති කරන පීඩනය සමානයි සංතෘප්ත වාෂ්ප පීඩනතාවක් ද්‍රව කලාපය තුළ එයාගේ මවුල භාගය දෙක C ද්‍රාවණෙහි ද්‍රාව්‍ය මවුල භාගයේ XA වේ රවුල් නියමයේ සඳහා සමීකරණයක් PA P0 සහ XA ඇතුලෙන් ලියන්න එමගින් XA සඳහා ගණිතමය ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. දැන් අපිට මෙහෙම පුළුවන් පුතේ P සමානයි P0B ගුණ කිරීම. ඔයා දන්නවා XA ධන XB සමානයි 1යි. ඔයාට XA ගන්න පුළුවන් 1 ඍණ XB කියලා. ඒ සමා XB වෙනුවට ආදේශ කරනවා 1 ඍණ මෙතන උඩට ලියන්න පුළුවන් XB සමානයි 1 ඍණ XA කියලා. මම B වෙනුවට ආදේශ කරනවා 1 ඍණ XA. ඉතින් මේකේදී ඔයාට එනවා P සමානයි P0B ඍණ P0B XA ඔනෝගෙන් ව්‍යුත්පන්න කරගන්න පුතේ XA සමානයි P0 XA සමානයි. ඔකේ ව්‍යුත්පන්න කරන්න පුළුවන් ළමයිට ඔක තියරි ක්ලාස් එක කියලා දෙනවා. XA සමානයි P0B ඍණ P යට P0B. බලන්න මේක මේ ගන්න පුළුවන්ද කියලා. බැරිනොත් මට කියන්න. හරි. ඊට පස්සේ පුතේ ඒකේ රෝමිලක්කම් දෙක මෙන්න මේ සමීකරණයෙන් තේරුම් ගන්න ඔයා අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගය වැඩි වෙන්න අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගය වැඩි වෙන්න හරිද? මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ පදේ විශාල වෙනවා. පුතේ මේ පදේ විශාල වෙනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? වාෂ්ප කලාපය තුල වාෂ්පශීලී කෙනාගේ පීඩනය අඩු වෙනවා කියන එක. මෙතන තියෙන්නේ වාෂ්ප මෙතන ඇත්තටම නියත උෂ්ණත්වයේදී මෙයා නියතයක් නිසා මේ පදය වැඩි වෙන්න නම් මේක අඩු වෙන්න ඕන. මේ P අඩු වෙන්න. P කියලා කියන්නේ වාෂ්ප කලාපය තුල P. ඒ කියන්නේ මේ මොකිය කියන්නේ මොකද්ද? තේරුම් ගන්න උත්සාහ කරන්න. අවාෂ්පශීලී කෙනා දිය වෙන්න එයාගේ මවුල භාගය වැඩි වෙන්න මෙන්න මේ B ට වාෂ්ප වෙන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ වාෂ්ප කලාපය තුල වාෂ්පශීලී කෙනාගේ පීඩනය අඩු වෙනවා කියනවා. ඔන්න ඕක ඔළුවට දාගෙන ඊළඟ ප්‍රශ්නෙට එන්න මාත් එක්ක මේ කියපු කාරණේ චුට්ටක් ඕන වීඩියෝ එක නවත්තලා කල්පනා කරා. මොකද මම ඒක වැඩිව අදින්නේ නැහැ. මොකද ඔය තියරි ක්ලාස් එකේදී කියලා දෙන්න ඕන මොකක්ද මේ සමීකරණයේ තේරුම. මෙන්න මේ සමීකරණයේ තේරුම මොකක්ද කියන එක ඔයා දැනගෙන ඉන්න. පොඩක් වීඩියෝ එක නවත්තලා කල්පනා කරලා ඒක තේරුණා නම් එන්න ඊළඟ ගානට යන්න. මට මතක ඊළඟ ගාන ඔන්න ඔය තියරිය මත පදනම් වෙන්නේ. හරි මම අඩු වෙලාවකින් කොහොමද එකටක් ගාලා ඉවර කරන්න. එතකොට රෝමිලක්කම් දෙකේදී ඒගොල්ලෝ PQR කියලා ද්‍රාවණ තුනක් ගැන විස්තර කියනවා. හරිද? එතකොට මම මේ විස්තර ටික ලියන්න නැතුව ඉන්නම්. මේගොල්ලෝ කියනවා ජලය ග්ලූකෝස් සුක්‍රෝස් වල සාපේක්ෂ මෞලික ස්කන්ධ දීලා තියෙනවා. අපෙන් අහනවා මේ දීලා තියෙන PQR ලෙස පහත දී ඇති එක් ද්‍රාවණයේ ද්‍රාව්‍ය කියලා කියන්නේ දිය වෙන කෙනාගේ මවුල භාගය ගණනය කරන්න. දැන් පද්ධතියක දිය වෙලා තියෙන කෙනාගේ මවුල භාගය ගණනය කරන්න නම් හැම වෙලේම අපි දැන් පොදු වශයෙන් ගත්තොත් සමීකරණය තමයි ද්‍රාව්‍යයේ මවුල භාගය ගණනය කරන්න නම් පුතේ අපිට ද්‍රාව්‍යයේ මවුල මුළු මවුල වලින් බෙදන්න. මුළු මවුල කියන්නේ මොකද්ද? ඔතන හැටියට නම් ද්‍රාව්‍යයේ මවුල ධන ද්‍රාවකයේ මවුල. එතන ද්‍රාවකයේ වෙන්නේ ජලය. ඉතින් හැම පද්ධතියකම පුතේ ජලයේ මවුලත් ගණනය කරන්න වෙනවා. දිය වෙලා තියෙන කෙනාගේ මවුල ගණනය කරන්නත් වෙනවා. හරිද? එතකොට මේක අපි P කියන ද්‍රාවණය ගත්තාම 1.26 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වන ජලීය ග්ලූකෝස් ඝන දෙසිමීටර් 2ක්. ජලීය ඝන දෙසිමීටර් 2ක් අපිට දීලා තියෙනවා. ග්ලූකෝස් ද්‍රාවණය. හරිද? එතකොට දැන් මේකේ ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා පුතේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. දැන් අපිට ඕනනම් අපිට මේකේ P වල ඝන දෙසිමීටර් එකක් අරන් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මොකද මවුල භාගය කියන එක එහෙම ඝන දෙසිමීටර් එකක් ගත්ත දෙකක් ගත්ත කියලා වෙනස් වෙන්නේ නෑ. හරිද? එතකොට වාට දැන් මේ P වල මොකද්ද කියන්නේ? P වල sorry මේ ඝන දෙසිමීටර් දෙකක් කියලා නෑ. ඝනත්වය 1.26 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වන ග්ලූකෝස් වල සාන්ද්‍රණය 2යි මවුල ඝන දෙසිමීටර. sorry ආ. හරි. එතකොට මේකේවා ඝන දෙසිමීටර එකක් ගන්න.
ඝන ඩෙසිමීටර් එකක් ගන්න. ඒතර පුතේ ඝනත්වය 1.26 කියන්නේ වැඩි නිකන් බයිලා ගහන දෙයක් නෑ. මේකේ ස්කන්ධයේ ග්‍රෑම් 1260යි කියන එක ඔයාලට තේරෙනවනේ. ඒ ගන්න පුළුවන් නේද? 1260 කියලා ගන්න. ඒතර පුතේ මේකේ ග්ලූකෝස් තියෙන C6යි H12යි O6යි. එතකොට යාගේ සාන්ද්‍රණය දැන් 2යි මවුල ගන්න ඩෙසිමීටර කියලා කියන්නේ. ඩෙසිමීටර එකක මවුල දෙකක් තියෙනවා කියන එකනේ. මවුල් දෙකක් තියෙනවා. ඒතර පුතේ මේක අපිට දෙලින්ම ගන්න පුළුවන් මේ ග්ලූකෝස් මවුලයක් කියලා කියන්නේ ග්‍රෑම් 180ක් මවුල දෙකක් තියෙනවා කියලා කියන්නේ මෙතන 360යි ග්‍රෑම් තියෙනවා. හරිද? එහෙනම් මෙන්න මෙහෙම මම කරන්නම්. ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 100ක් සැලකීමෙන් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 100ක් සැලකීමෙන් හරිද? මේ බලන්න. ද්‍රාවණ ඝන සෙන්ටිමීටර නැත්නම් ඝන ඩෙසිමීටර ඝන සෙන්ටිමීටර 1000ක ස්කන්ධය සමානයි 1260 ග්‍රෑම්. එහි අඩංගු C6H12O6 ස්කන්ධය පුතේ මම කෙලින්ම ගන්නම්. 1000ක නැත්නම් ඩෙසිමීටර එකක ග්ලූකෝස් මවුල දෙකක් තියෙනවා. ග්ලූකෝස් මවුල දෙකක් තියෙනවා කියලා කියන්නේ දෙකයි මවුල වැඩි කිරීම එයාගේ මෞලික ස්කන්ධය. එතකොට 360 ග්‍රෑම්. එතනින් මට ඕන නම් C6H12O6 මවුල හොයාගන්න පුළුවන් 360 ග්‍රෑම්. අතම ආයි 360 ග්‍රෑම් මවුල බෙදන්න ඕනේ නැහැ. ඒක මවුල දෙකක් තියෙනවනේ. 아무තේ දෙයක් වань දෙයක් නැහැ. අපි මෙතනදී දැන් ද්‍රාවයේ මවුල විතරක් තිබ්බට බෑ. ද්‍රාවකයේ ජලයේ මවුලක් ගන්න ඕන. ඒ නිසා ඔය ඝන සෙන්ටිමීටර් 1000 තුල තියෙන ජලයේ ස්කන්ධය ද්‍රාවණයේ මුළු ස්කන්ධය 1260 ග්‍රෑම් නම් ඒකේ ග්ලූකෝස් 360ක් තියෙනවා නම් ඔයා දන්නවා ඔය 1260 හැදෙන්න ඕන ග්ලූකෝස් සහ ජලයේ. දැන් ග්ලූකෝස් ටික අයින් කරපුවාම ජලයේ ස්කන්ධය එන්න ඕන. 1260න් 360ක් අඩු කරපුවාම මට මෙතන ඇවිල්ලා තියෙනවා 900යි ග්‍රෑම් කියලා. ඔයාලට ඒක තේරුණාද? ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් ද්‍රාවණයේ හැදෙන්නේ ජලය සහ ග්ලූකෝස් වලින්. එතකොට ද්‍රාවණයේ මුළු ස්කන්ධය සමාන වෙනවා ග්ලූකෝස් සහ ජලයේ ස්කන්ධය. එහෙනම් ද්‍රාවණයේ මුළු ස්කන්ධයෙන් ග්ලූකෝස් අඩු කරපුවාම එනවා ජලයේ ස්කන්ධය. දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් H2O මවුල 900යි ග්‍රෑම් බෙදීම 18යි ග්‍රෑම් මවුලයට උත්තරයක් ඇවිල්ලා තියෙනවා 50යි මවුල කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ ග්ලූකෝස් C6H12O6. මම ඉස්සරින් අදහස් කරන මවුල භාගය ග්ලූකෝස් මවුල දෙකක් තියෙනවා. ද්‍රාවණයේ මුළු මවුල 50 දන 2යි. ඇයි? ජලයේ 50යි ග්ලූකෝස් 2යි. ඒතර මේකේ උත්තරේ මට ඇවිල්ලා තියෙනවා 0.03ක් විතර. පොඩක් බලන්න ඒක. දෙසිය බෙදීම 52. දෙක බෙදීම 52. 3.38ක් තමයි එන්නේ නේ. 3.8ක් විතර එනවා. හරි. දාගන්නකො. හරි. ඊට පස්සේ ඒ වගේම අනිත් වලට කරගෙන යන්න ගාලා Q ද්‍රාවණය ගත්තාම ග්ලූකෝස් 180කින් සහ ජලය 162කින් සමාන කරා. ඒක ලේසියි. කෙලිම ග්ලූකෝස් මවුල C6H12O6 මවුල කෙලිම ග්ලූකෝස් වල ස්කන්ධය දීලා තියෙනවා. 180යි ග්‍රෑම් බෙදීම 180යි ග්‍රෑම් මවුලයට මවුල එකක් වෙනවා. කෙලිම ජලයේ ස්කන්ධය තියෙනවා. ජලයේ මවුල ගමු 162යි ග්‍රෑම් බෙදීම 18යි ග්‍රෑම් මවුලයට බලන්න උත්තරේ 9ක් වෙලා තියෙනවා. කෙලින්ම අපිට C6H12O6 ග්ලූකෝස් මවුල අපිට ගන්න පුළුවන්. ග්ලූකෝස් වල මවුල භාගය මේ X කියලා කියන්නේ මවුල භාගය. ග්ලූකෝස් මවුල 1යි මුළු මවුල 9යි 10යි. ඒ කියන්නේ 0.1 කියලා ගන්න. මේකට වඩා මෙතන මවුල භාගය වැඩි. හරිද? ඊළඟට සුක්‍රෝස් 170 වකින් සහ ජලය 171කින් සමානද? ඒක අපි R කියලා ගමු. අපිට කෙලින්ම සුක්‍රෝස් මවුල ගන්න පුළුවන් 171යි ග්‍රෑම් බෙදීම එයාගේ මෞලික ස්කන්ධය 342යි උත්තරේ 0.5යි මවුල. ඊට පස්සේ ජලයේ මවුල 100 දැන් ජලයේ පුතේ 171යි ඝන සෙන්ටිමීටර.
ජලයේ ඝනත්වය ග්‍රෑම් 1යි කියලා දීලා තියෙනවා. ඒතර 71 ඝන සෙන්ටිමීටරයක් කියන්නේ ග්‍රෑම් 1යි නම් ඝන සෙන්ටිමීටර 170ක් කියන්නේ ග්‍රෑම් 171යි. බෙදීම 18යි ග්‍රෑම් මවුලයට 9.5ක් විතර මවුල් 9.5ක් වෙනවා. එතකොට අපිට මවුල භාගය කවුද? සුක්‍රෝස් වල මවුල භාගය ගන්න පුළුවන්. සුක්‍රෝස් මවුල 0.5යි මුළු මවුල 10යි. උත්තරේ 0.05යි. දැන් අහනවා පුතේ ටික හරිනේ එතකොට. රවුල් නියමයට අනුකූලව PQR යන ද්‍රාවණ ඒවායේ වාෂ්ප පීඩන ආරෝහණය වන පරිපාලිත කරනවා. දැන් පුතේ අපි හිතමු මේ හදලා තියෙන PQR කියන්නේ පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණ කියලා. දැන් කලින් එකේ හැටියට ඕගොල්ලෝ දන්නවා පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණයක මම පෙන්නවා අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගයේ වැඩි වෙන්න වාෂ්පශීලී කෙනාගේ පීඩනය අඩු වෙනවා. දැන් අපෙන් අහන්නේ මේ වාෂ්ප පීඩන. වාෂ්ප පීඩනේ කාගෙද කතා කරන්නේ? මේ හැම පද්ධතියකම ඔයාලා තේරුම් ගන්න බෑ. මේ හැම පද්ධතියකම ජලයත් එක්ක අවාෂ්ප ඒ කියලා ගන්නම්කො. ඒ කියලා අවාෂ්පශීලී කෙනෙක් ඉන්නවා. පළවෙනි එකේ ග්ලූකෝස්, දෙවෙනි එකේ ග්ලූකෝස්, අවසාන එකේ සුක්‍රෝස්. එතකොට අපිට මෙතන වාෂ්ප කලාපය තුළ කතා කරන්න පුළුවන් ජලයේ පීඩනය pH2O එක. අවාෂ්පශීලී කෙනා වැඩි වෙන්න ජලයට වාෂ්ප වෙන දෙන හැකියාව අඩු වෙනවා. ජලයට වාෂ්ප වෙන දෙන හැකියාව අඩු වෙනවා කියලා කියන්නේ ජලය විසින් පෙන්වන පීඩනය අඩු වෙනවා. එතකොට මෙතනදී පුතේ P හරිද? ඔයාලට පේනවද අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගය වැඩිම මෙතන කියලා. අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගය වැඩිම කියලා කියන්නේ පීඩනය අඩුයි. දැන් මේකෙන් අහන්නේ පීඩනය ආරෝහණය. පීඩනය වැඩි වෙන පැත්තනේ. පීඩනය වැඩි කියලා කියන්නේ මවුල භාගය අඩුම. මවුල භාගය 0.5යි 0.3යි. මෙතන තමයි මවුල භාගය අඩුම. මවුල භාගය අඩුම කියන්නේ පීඩනය වැඩිම. මවුල භාගය වැඩිම කියලා කියන්නේ පීඩනය අඩුම. එහෙනම් Q වල තමයි මවුල භාගය වැඩිම පීඩනය අඩුම. ජලය විසින් පෙනෙන පීඩනය අඩුම. ඊට පස්සේ Q P නේද? QR. ඔව්. හරකය මවුල භාගයේ වැඩිම නම් පීඩනය අඩුම පැටි. ඊළඟට මවුල භාගයේ වැඩිම. මෙතන ඒ කියන්නේ මෙතෙන්ට වඩා පීඩනය වැඩි. මෙතෙන්ට වඩා මෙතන මවුල භාගය අඩු වෙනවා කියන්නේ පීඩනය වැඩි වෙනවා. ඒක ගන්න පුළුවන් නෝකලන්න නේ. හරකය ලියා ගන්න. අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගයේ වැඩි වෙන්න ජලය විසින් පෙන්වන වාෂ්ප පීඩනය අඩු වෙනවා කියලා ගන්න. ඒතර හරි. හරකය අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගයේ වැඩි වෙන්න ජලය විසින් පෙන්වන පීඩනය ජලය විසින් වාෂ්ප කලාපය තුළ පෙන්වන පීඩනය අඩු වෙනවා. අවාෂ්පශීලී කෙනාගේ මවුල භාගයේ වැඩි වෙද්දී වාෂ්පශීලී කෙනා පෙන්වන පීඩනය වැඩි වෙනවා. ඒ තර්කය දාගන්න. ඒ තර්කය දාගන්න. හරි. ඊට පස්සේ ඒකේ අවසාන ප්‍රශ්නය ඒගොල්ලෝ අහනවා පුතේ දැන් ද්‍රංගී ද්‍රාවණයක්ම වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මේ වගේ සමෘද්ධ භාජනයක ද්‍රාවණයක් තියෙනවලු. මේ ද්‍රාවණයේ ජලය ඊට අමතරව ග්ලූකෝස් ඊට අමතරව සුක්‍රෝස් තියෙනවා. ග්ලූකෝස්ට වාෂ්ප වෙන්නත් බැහැ, සුක්‍රෝස්ට වාෂ්ප වෙන්නත් බැහැ. වාෂ්ප කලාපයේ ජලය විතරයි. හරිද? ඒ නිසා මේක අපිට pH2 එකක් ගැන කතා කරනවා. මේගොල්ලෝ අහනවා දන්නා ස්කන්ධ වලින් යුත් ග්ලූකෝස්, සුක්‍රෝස් සහ ජලය අඩංගු මිශ්‍රණයක වාෂ්ප පීඩනය සඳහා රවුල් නියමයේ සමීකරණයක් ලෙස ලියන්න. දන්නා ස්කන්ධ. ඔයා හිතන්නකෝ මෙයාගේ ස්කන්ධේ M1 ග්‍රෑම්, මෙයාගේ ස්කන්ධේ M2 ග්‍රෑම්, මෙයාගේ ස්කන්ධේ M3 ග්‍රෑම් කියලා. එහෙම හිතන්නකෝ. එතකොට දැන් මේ පද්ධතියේ ජලය සඳහා රවුල් නියම. ඒ කියන්නේ මොකක්ද? pH2O ජලය විසින් ඇති කරන වාෂ්ප කලාපය තුළ ජලය විසින් ඇති කරන පීඩනය සමානයි P0H2O. ඒ කියන්නේ ජලයේ සන්තුෂ්ඨ වාෂ්ප පීඩනය අපිට දීලා තිබ්බද කොහෙද? නෑ සංකේත දීලා තිබ්බේ නෑ. මම මේක පස්සේ මම මේ P0H2O pH2O කියන මොකද කියලා ලියන්න. අපිට එන්නේ ජලයේ මවුල භාගය. ජලයේ මවුල භාගය.
ජලයේ මවුල භාගය ලියන්න පුළුවන් PH2O P0H2O මේක ලියන්න ක්‍රම කීපයක් තියෙනවා. හරිද? එකක් තමයි අපිට ලියන්න පුළුවන් ජලයේ මවුල භාගය ලියන්න. නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපි M1 M2 M3 කියලා වා හිතන්නකෝ. ස්කන්ධ ටික දාගත්තා කියලා. එහෙනම් ಗುಣ කිරීම කොහොමද ජලයේ මවුල භාගය ලියන්නේ? ජලයේ මවුල M1 බෙදීම 18. බෙදීම මුළු මවුල. මුළු මවුල කියලා කියන්නේ ජලයේ මවුල දන ස්කන්ධය අදාළ කෙනාගේ මෞලික ස්කන්ධයෙන් බෙදපුවාම මවුල වෙනවනේ. ඊට පස්සේ M2 කියලා දැන් ඔයාලා මේ ඇත්තට මේ ප්‍රශ්නේ පින්තූරෙත් ඇඳගත්තා නම් හරි රූපෙත් ඇඳගත්තා නම් හරි ඩයග්‍රෑම් එක දාගත්තා නම් හරි පුරා අමුතුවෙන් අර්ථයක් කරලා දෙයක් නෑ. ග්ලූකෝස් වල ගන්නකො මෙහෙම M2 දැන් ග්‍රෑම්ට මෙයාගේ මෞලික ස්කන්ධයක කැපිලා කියලා ලස්සන මවුල වෙනවනේ. M2 ග්ලූකෝස් වල 180යි. done. ඊට පස්සේ සුක්‍රෝස් M3 බෙදීම 342. දැන් ලියුන්නේ නැද්ද? මොකද්ද මේ? වාෂ්ප කලාපයේ ජලයේ ආංශික පීඩනය සමානයි ජලයේ සම්ප්‍රයුක්ත පීඩනයේ වතාවක් සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයේ වතාවක් ජලයේ මවුල භාගය. කොහොම ජලයේ මවුල භාගය ලියන්නේ? ජලයේ මවුල බෙදීම පද්ධතිය මුළු මවුල. මොනවාද පද්ධතිය මුළු මවුල වලට එන්නේ? ජලයේ මවුල, ග්ලූකෝස් මවුල, සුක්‍රෝස් මවුල. ආවනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. කොහොම ලියන්නේ? කොහොම ලියගත්තා තමයි. ඊට පස්සේ ඕනනම් වෙලාව කියන විදිහට PH2O කියලා කියන්නේ. හැබැයි ඔයා මේක ඇඳගත්තොත් ඉතින් කාරණා ටික හරි. PH2O ජලයේ වාෂ්ප පීඩනය, P0H2O ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා පොඩ්ඩක් දාගන්න. හරි. ඊට පස්සේ මම යනවා හතරවෙනි ප්‍රශ්නෙට. මේක හරිනේ පුතේ හරි. මෙතෙන්ට එනවා ජලයේ මවුල භාගය වෙනකොට ඒ දාගත්ත ස්කන්ධ වලින් ප්‍රකාශනයක්. ඒක ඇතුළක් නෑ. තුන් දෙනෙක් හිටිය කියලා ප්‍රශ්නයක් නෑ. හරි. ද්‍රාවණය තුල. තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් දෙනාගේම මවුල සලකලා තමයි මවුල භාගය ලියන්න. ඒකයි වැඩි. ඊට පස්සේ පුතේ අපිට කියනවා හතරවෙනි ප්‍රශ්නේ කාබනික රසායනික ප්‍රශ්නය. බෙන්සීන් සිදු කරන ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය සඳහන් කරන බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියාකාරය ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා. අර ඇරෝමැටික් ස්ථායීතාවයේ බිඳ ගන්න කැමති නම් දවස් අපිට කතාව කිව්වනේ. ඇරෝමැටික් ස්ථායීතාවයේ පරිස්සම් කරගන්නත් ඕන. ඒ නිසා ආකලන ප්‍රතික්‍රියා කරගන්න කැමතිත් නැහැ. එයා සතුව ඉහළ ඉලෙක්ට්‍රෝන ඝනත්වයකුත් තියෙනවා. ඒ නිසා බෙන්සීන්ට කිට්ටු වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිල. හැබැයි ආකලන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයා සිදු කරන්නේ ආදේශ ප්‍රතික්‍රියා. ඒ නිසා ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා කියලා ගන්න. ඉලෙක්ට්‍රොෆිලික ඔයාලා සම්පූර්ණ ලියන්න ආදේශ ප්‍රතික්‍රියා. ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා. ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා. 1. 2. නිර්ජලීය AlCl3 හමුවේදී බෙන්සීන් සහ මෙන්න මේ ප්‍රතික්‍රියාව. නිර්ජලීය AlCl3 එක කවද දානවා කියන්නේ මෙයා ද්විතීයික ඇල්කිල් හෙලයිඩයක් නේ. ප්‍රතික්‍රියාවෙන් යාන්ත්‍රණය ගත්තාම ප්‍රතික්‍රියා ඵලය ගත්තාම යන්නේ අපිට ගම මේ ප්‍රතික්‍රියාවේ සිදුවන ප්‍රතික්‍රියාවේ ඵලයේ ව්‍යුහය සහ එම ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියන්න. දැන් ඔයාලා දන්නවා මේ ඇල්කිල් කරණයේදී යාන්ත්‍රණයේ ආකාර දෙකක් තියෙනවා. ප්‍රාථමික ඇල්කිල් හෙලයිඩ් සංකීර්ණයක් කරහා ද්විතීයික සහ තෘතීයික ඇල්කිල් හෙලයිඩ් අතරමැදි කාබෝ කැටායනයක් කරහා යනවා. ඒ කියන්නේ ඇල්කිල් කාබෝ කැටායනයක් හදනවා. යාන්ත්‍රණය ගත්තාම පාට මේ ඔයාගේ මාර්ක් ස්කීම් එකේ මොකක් තිබ්බත් ඒක ප්‍රශ්නයක් කරගන්නකෝ. මෙන්න මේ විදිහට ලියන්න. මේ CH3 මෙන්න මේ ඇල්කිල් හෙලයිඩ් AlCl3 එක්ක මට ලියන්න පුළුවන් මෙන්න මේ කාබෝ කැටායනය හදනවා. මට මෙහෙම ලියන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන ඇලුමිනියම් ප්‍රතිග්‍රහණය කරනවා. හරියට ඊහිසවල් දාන්න. එතකොට ඔයාලට දැන් මේක ද්විතීයික ඇල්කිල් හෙලයිඩයක් නිසා පුතේ ඔයාගේ අරමුණ වෙන්න ඕන මෙතන කාබෝ කැටායනයක් හදාගන්න. ඔයාලට ඒක මෙහෙම පියවර දෙකකට දාන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන එක ප්‍රතිග්‍රහණය කරලා මෙයාට දාන්න. නමුත් මේ ඉලෙක්ට්‍රෝන වල ක්ලෝරින් එක කැඩෙනවා. කැඩලා යා මෙතෙන්ටම අරන් යන්න ඕනේ. මෙන්න මෙතෙන්ටම අරන් යන්න. LCl4-. ඊට පස්සේ පුතේ
LCl4-. ඊට පස්සේ ඊළඟ පියවරේදී මෙන්න මේ කාබෝ කැටායනයට මෙන්න මේ 5 ඉලෙක්ට්‍රෝන වලාවේ ඉලෙක්ට්‍රෝන වලින් පහර. මෙන්න මෙතන ලියන ක්‍රම ගොඩාක් තියෙනවා. හරිද? ඒ ක්‍රම ගොඩාක් අතරින් මම එකක් ලියන්නම්. මම මේ 5 බන්ධනය දාලා මේ පැත්තට කඩලා මෙන්න මේ කාබන්ට මේක සෙට් කරගන්න ධනාරෝපණයක් පුතේ යනවා. මේ අපි අර ඊළඟ පියවරේදී ඉවත් කරන හයිඩ්‍රජන් මෙහෙම ලියන්න පුළුවන්. ඔතන සම්ප්‍රයුක්ත මුහුමක් ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි? දැන් ඔය ඇති නේද? සම්ප්‍රයුක්ත මුහුමක් තියෙනවා මේ වගේ. ධනාරෝපණය මෙතන ඉඳන් මෙතනට ස්ථානගත වෙනවා. දැන් මෙහෙම ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? ඊළඟ පියවරේදී දැන් මෙතනට යටි ඇරෝමැටික් ස්ථායිතාවය නැති වෙලා ওই ධන ගතිය නැති කරලා ඔය හයිඩ්‍රජන් එලවනවා ඔතන. එලවලා හපව ඉලෙක්ට්‍රෝන යුගලක් ගන්නවා ඉලෙක්ට්‍රෝන වලාවට. ඒකට භාවිතා කරනවා AlCl4-. මම නම් මේක පන්තියේ දෙන වෙනස් විදිහකට නමුත් ළමයි හැමෝටම පොදු වෙන ආකාරයට මෙන්න මේ ඍණාරෝපණයෙන් මේ එක්ස්ට්‍රා ගහන්නම් මේ ඉලෙක්ට්‍රෝන වල අහපව ඉලෙක්ට්‍රෝන වලාවට දෙන්න. දුන්නාම යාට අවසාන ප්‍රොඩක්ට් එක ලියන්න පුළුවන්. අවසාන ප්‍රොඩක්ට් එක දැන් මෙතන ලියවනේ ඒක ලියලා ඔතන හැදෙනවා පුතේ HCl එක නැවත AlCl ට උත්පේරක නිදහස් වෙනවා. ඇත්තට මෙතනදී මතක තියාගන්න මේ යන්නේ Cl- ගන්න. Cl- එකක් H+ ගන්නවා H+ විදියට. එහෙම හිතන්න. ඔය AlCl4- වලින් ගහනවා ඉතින් ළමයි රූප චිත්‍රණය අඳින ගොඩක් කට්ටිය. නමුත් මෙතනින් මේ කරන්නේ Cl- එකකින් H ගහනවා H+ විදියට ගන්නවා කියලා හිතන්න. එහෙම හිතන්න. හරි නේද? අපි යමු ඊළඟට සමාවය විශ්ව ප්‍රශ්නේ. අනේ ඊට කලින් අහනවා මෙන්න මෙතන හැදෙනවනේ පුතේ මේ අයනයක් අපි ඔකට පොදුවේ කරන ඇරිනියම් අයනය කියලා. ඔය අයනය ඇත්තටම මේ අපි අඳපු කෙනා නෙමෙයි මේ තියෙන මේ ධනාරෝපණය විස්තරගත වෙනවා. අපිට තියෙනවා මේ මෙතන හැදෙන ඔය අතරමැදි අයනය සම්ප්‍රයුක්තව ස්ථායී වෙන හැටි. නැත්තම් ඊට ප්‍රතික්‍රියාවේදී බෙන්සීන් වලින් හැදෙන අතරමැදි ඵලයේ ස්ථායීතාවය පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපි කියනවා මෙන්න මෙතන හැදෙන අයනය මේ ධනාරෝපණය ස්ථානගත වෙලා ඒ අයනය මේ අපි අඳින මේ ව්‍යුහයට වඩා මෙතන හැදෙනවා ස්ථායී ව්‍යුහයක්. හරිද? මොකද්ද කිව්වේ? අපි දැන් ඔය ඇදලා තියෙනවනේ මේ ධනාරෝපිත අයනය. ඇත්තටම හැදෙන එක ඔය අපි පෙන්නලා තියෙන එකට වඩා ස්ථායි. කොහොමද ඒක පෙන්වන්නේ? අපිට පෙන්වන්න පුළුවන් පුතේ. ඔය ඇඳපු ධන අයනයටම සම්ප්‍රයුක්ත වෙලා ඇඳලා. ඒ කියන්නේ ඔතන සිද්ධ වෙන්නේ ඔය ආපු ධනාරෝපණයේ විස්ථානගත වීම, ඒ විස්ථානගත වීම මෙහෙම පෙන්වන්න පුළුවන්. ඒතර ඔයාලට තියෙන ඔතන ඔය නොකිය කියන්නේ සම්ප්‍රයුක්ත ටික ඇඳලා පෙන්වන්න කියලා කියනවා. හරි. මේ විදිහට මෙන්න මේ පයි බන්ධනේ මෙතෙන්ට ගන්නවා ධනාරෝපණය මෙතෙන්ට මම අවසානට ඊතර ටික මකනවා මෙතෙන්ට පයි බන්ධනය යනවා ධනාරෝපණය මෙතෙන්ට පයි හැබැයි එක පයි බන්ධනයක් කරේ අමතක වුණොත් වැරදි හරි නිසා මම මේක දාගන්න ඊට පස්සේ පයි බන්ධනේ මෙතෙන්ට ගිහලා ධනාරෝපණය මෙතෙන්ට අරන් දෙන්න පයි මෙතන සම්ප්‍රයුක්ත මුහුමක් අඳින්නත් පුළුවන්. නමුත් ඔය කොහොමද යන්න ලියලා කියන්න. ඉහත සම්ප්‍රයුක්ත ව්‍යුහලින් පෙනෙන පරිදි ඉහත සම්ප්‍රයුක්ත ව්‍යුහලින් පෙනෙන පරිදි ඉහත සම්ප්‍රයුක්ත ව්‍යුහලින් පෙනෙන පරිදි ධන ආරෝපණයේ විස්ථානගත වෙමින් ධනාරෝපණයේ විස්ථානගත වෙමින් ඉහත සම්ප්‍රයුක්ත ව්‍යුහල පෙනෙන පරිදි ධනාරෝපණයේ විස්ථානගත වෙමින් මෙම අයනේ ස්ථායි ධනාරෝපණයේ විස්ථානගත වෙමින් මෙම අයනේ ස්ථායි ධනාරෝපණයේ විස්ථානගත වෙමින් මෙම අයනේ ස්ථායි හරි ඊට පස්සේ අපිට කියනවා නිර්ජලීය AlCl3 හමුවේදී ඔය කියන කෙනාම බෙන්සල්ඩිහයිඩ් සමග ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ කියලා. ඒතර ප්‍රශ්න අංකය 4 නේද? බෙන්සල්ඩිහයිඩ් කියන කෙනා දැනගෙන ඉන්න ඕන. මෙන්න මේ. ඒතර මෙන්න මේ කැලේ ක්‍රියාත්මක වෙන්නේ මෙටා අයුම් කාරකයක් විදියට. හරි මතක තියාගන්න.
එතනවා මේ මෙටායුම් කාරකයක් සහිත මේ බෙන්සීන්ට වාක් කරන්න යන්නේ නැත්නම් මේ සංයෝගේ වාක් කරන්න යන්නේ මේ රිඩල් ක්‍රාෆ්ට් ඇල්කිල් කරන්නේ AlCl3 එක්ක මෙයාන දාන්න අපි අල්පගෙන. ඒතකොට සිද්ධ වෙන මේ කැල ආදේශය. මෙන්න මේ කාබන් එකෙන් බෙන්සීන් වල සම්බන්ධ වෙනවා. මේක මෙටායුම් කාරකයක් නිසා මෙටා කාබන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා කරන්න ඕන ප්‍රොඩක්ට් එක ලියනකොට මෙතන සම්බන්ධ කරලා ලියන්න. ඉතින් දෝ මේ කාබන්ට සම්බන්ධ කරලා ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒක සම්බන්ධ කරලා පුතා ප්‍රොඩක්ට් එක. හරි. ඊට පස්සේ දැන් තමයි පටන් ගන්නෙ මම එකක් මහල දාන්න. හරි 2015 නේද? සමාවයවික සම්බන්ධ ප්‍රශ්නයක්. මේගොල්ලෝ කියනවා ABC යනු එකිනෙකෙහි සමාවයවික වන අණුක සූත්‍රයේ C10යි H14 වූ C10යි H14යි O වූ ප්‍රකාශ අක්‍රිය ඒක ආදේශිත ඇරොමැටික සංයෝග තුනකි. ඇරොමැටික වලයක් තියෙනවා. අපි දන්න ඇරොමැටික වලේ බෙන්සීන් කාබන් 10ක් තියෙනවා. කාබන් 6කින් අපිට බෙන්සීන් වලයක් හදා ගන්න පුළුවන්. ප්‍රකාශ අක්‍රිය. එතකොට අපි මේක දැක්කේ විස්තර වලින් එන්න පුළුවන් තැන් මොනවාද? 4B. C4යි C14යි sorry C10යි. C10යි. හයිඩ්‍රජන් 14යි. ඔක්සිජන් ප්‍රකාශ අක්‍රිය කියලා කියන්නේ අසමමිතික කාබන් කෙනෙක් නැහැ කියන්නේ. අසමමිතික කාබන් නැහැ. ඇරොමැටික සංයෝග තුනක් කියන්නේ කාබන් 6ක් තියෙනවා පුතේ. දැන් කාබන් 6න් පස්සේ ඇරොමැටික වෙනවා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. අපි දැනට හිතමු ඇරොමැටික වලයක් විතර පෙනිල් කාණ්ඩයක් තියෙනවා. මෙයා නෙමෙයි එකම ඇරොමැටික වලය. අපි හිතමු මේ ඇරොමැටික සංයෝගයේ තියෙන මොනවා කියන පෙනිල් අපි ඉගෙන ගන්න ඇරොමැටික වලය. නැත්නම් ඇරොමැටික කාණ්ඩය. නැත්නම් පෙනිල් කාණ්ඩය. මෙතන තියෙනවා පුතේ කාබන් 6කුයි හයිඩ්‍රජන් 5කුයි. මම මේක මෙහෙම තියාගත්ත කාරණා සම්බන්ධයි. ඒතර ඇරොමැටික වලයට කාබන් 6ක් දුන්නොත් තව කාබන් 4ක් ඉතුරු වෙනවා. ඒක අපිට සාමාන්‍යයෙන් ඇල්කිල් කාණ්ඩයක් සංතෘප්ත කාබන් දාමයක් විදිහට හොය ඒක බලමු මොකද වෙන්නේ කියලා. මේක කියනවා එන්න පුළුවන් නිගමන වලට එමුකෝ. ඒ කියන කෙනා නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් හමුවේදී සාන්ද්‍ර HCl සමග යොහුසුලුව ප්‍රතික්‍රියා කරයි. අදාළ හෙලයිඩේ ලබා දෙන අතර B සහ C එම ප්‍රතිකාරකයේ සමග සැලකිය යුතු තීව්‍රතාවයෙන් ප්‍රතික්‍රියා නොකරයි. දැන් මේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රතික්‍රියාව මේ අපිට මේ ඇල්කොහොල් අඳුර ගන්න භාවිතා කරන ප්‍රතික්‍රියාව. ලූකස් ප්‍රතිකාරක. දැන් ලූකස් එක්ක යොහුසුලුව ප්‍රතික්‍රියා කරන්නේ ආවිලතාවයක් ලබා දෙන්න. නැත්නම් යොහුසුලුව ප්‍රතික්‍රියා කරන්නේ. ට්‍රුතික ඇල්කොහොල්. ඒ නිසා අපිට ඒව විශ්වාස කරන්න පුළුවන් ට්‍රුතික ඇල්කොහොලක් කියලා. අපි පොඩ්ඩක් try කරමු මේක නිර්මාණය කරගන්න. බෙන්සීන් වලයක් දැම්මොත් කාබන් 6ක් ඉවරයි. ට්‍රුතික වෙන්නත් ඕන අසමමිතික කාබන් කෙනෙක් තියෙන්නත් බෑ. මෙතෙන්ට CH3 එකක් දාලා මෙතෙන්ට CH3 එකක් දැම්මොත් කාබන් 3ක් ඉවරයි. අපිට CH2OH කියලා දාන්න පුළුවන්. නමුත් ඒක වැරදි. මොකද එහෙම වුණොත් එහෙම වෙන්නේ මේක ප්‍රාථමික ඇල්කොහොලයක්. මම පොඩ්ඩක් ශ්‍රුතික කරන්නත් ඕන නිසා මම මෙන්න මෙහෙම හිතනවා. මේ විදිහට දාගත්තොත් CH3 CH3OH. දැන් මේක ශ්‍රුතික ඇල්කොහොලයක්. හැබැයි මේක අසමමිතික කාබන් කෙනෙකුත් නෑ. මේ කාබන්ට කාණ්ඩ හතරක් බඳුනට මේ CH3 දෙක සමාන නිසා අසමමිතික කාබන් කෙනෙක් නෑ. බලන්න මේක අණුක සූත්‍රයට ගන්නවා කියන්නේ. මෙතන තියෙනවා C6යි H5ක්. ඒතර මේ කොටසේ කාබන් තියෙනවා 1 2 3 4යි. ඒ කියන්නේ C10 හරි. හරිද? මේක 5යි 6යි 7යි 8යි 8යි 6යි 14යි ඔක්සිජන් එකයි. හරිනේ. ඒතර වැඩි තව කාබනුත් නැති නිසා මේක වෙන මේ වගේ ත්‍ෘතික ඇල්කොහොල් අඳින්නත් බැරි නිසා ඒ මෙයා වෙයි කියලා අපි විශ්වාස කරන විස්වාදයක්. එතකොට දැන් B සහ C කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න වලදී සංසන්දනය කරන්නේ ත්‍ෘතික ඇල්කොහොලේ සහ ප්‍රාථමික ඇල්කොහොලේ තමයි ලූකස් එක ප්‍රතික්‍රියා කරන්නේ. හරියට මෙහෙම කියන්න බෑ. ඉතින් ඒක කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් B සහ C ත්‍ෘතික නෙමෙයි කියන තමයි. B සහ C පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් සමග පිළිවෙලින් D සහ E සංයෝග සාධයි. මේ PCC එක ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ මේක ප්‍රාථමික ඇල්කොහොල වෙන්න බෑ. එහෙම කියන්න බෑ අතරම. ද්විතීයික ඇල්කොහොලක් ඇල්ඩිහයිඩ් ප්‍රාථමික ඇල්කොහොල තිබ්බොත් ඇල්ඩිහයිඩ් හදනවා. ද්විතීයික ඇල්කොහොල තිබ්බොත් අතරම කීටෝන හදන්න පුළුවන් PCC එක. B සහ C පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් සමග පිළිවෙලින් D සහ E සංයෝග සාධයි. තනුක NaOH හමුවේදී D ඇල්ඩෝල් සංකරණයේ ආකාරයේ ප්‍රතික්‍රියාවකට භාජනය වෙන අතර ESA නොකරයි. දැන් B සහ C කියලා කියනකොට ඇල්කොහොල මේ දෙන්නගෙන් හැදෙනවා
PCC දාපුවාම බලන්න හිතන විදිය කාබනිල් සංයෝග දැන් අපිට හිතුවොත් මෙතන තියෙන දේ මම මෙහෙම ලියන්නම් ප්‍රාථමික ඇල්කොහොලයක් තිබ්බොත් මෙතන හදනවා ඇල්ඩිහයිඩ්. හරිද? මම මේ භාවිතා කරන වර්ණ භාවිතා කරන්නේ ද්විතීයික ඇල්කොහොලයක් තිබ්බොත් මෙතන හැදෙන්නේ කීටෝන්. ඒ අදහස අපි ඉමු. හරිද? එතනදී කියනවා B විසින් B හදනවලු C විසින් E හදනවලු. හරිද? එතනදී B ඇල්ඩෝල් සංකරණයට භාජනය වෙනවලු. ඇල්ඩෝල් සංකරණයට භාජනය වෙන්නේ මොකද්ද වෙන්න ඕන? ඇල්ෆා හයිඩ්‍රජන්. ඇල්ෆා හයිඩ්‍රජන් නැත. ඊට පස්සේ කියනවා E ඇල්ඩෝල් සංකරණයට භාජනය වෙන්නේ නැහැලු. ඒ කියන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් නැත. ඇල්ෆා හයිඩ්‍රජන් නැත. ගොඩක් කල්පනා කරනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා කියන්නේ කාබොනයිල් කාබන්ට යාබද? එනි මේකෙත් නම් ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. මේකෙත් නම් ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. මේක පොඩ්ඩක් ඉන්න. මේක පොඩ්ඩක් ගන්නකෝ. සීට. මේ බලන්න. මේක මම කපලා තියෙන්නේ. එයා නෙමෙයි නේ ආරය. මෙන්න බලන්න. මම ඊතරද හිතපු දේ කියන්නම්. දැන් මෙන්න මෙහෙම තිබ්බාම මෙයා ප්‍රාථමික ඇල්කොහොලයක්. ලූකස් එක සීග්‍රම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම මෙයා PCC ප්‍රතික්‍රියා කරලා මෙන්න මේකේ ඇල්ඩිහයිඩ් හදනවා. මෙයා කාබොනයිල් කාබන් මේක ඇල්ෆා කාබන් બ્લોක් කියලා තියෙනවා. ඇල්ෆා කාබන්ගේ හයිඩ්‍රජන් නැහැ කියන්නේ. එයා ඇල්ඩෝල් සංකරණයට භාජනය වෙන්නේ නැහැ. හරි. දැන් එතකොට අපි ඔය කාබන් හතරෙන් දාන්න පුළුවන් කියලා දෙකක් විතර දැම්මනේ. මේ වගේ කාබන් හතරෙන් මේවයි කොටස නිර්මාණය කරගත්තා. මේවයි කොටස නිර්මාණය කරගත්තා. දැන් ඉතින් හරි. දැන් අපි එහෙනම් මම මෙන්න මෙහෙම කරනවා. මේ ටික මකලා දැනට අපි ඒටයි සීටයි හොයාගත්තන සංයෝග ටික. ඒක ලියන්න. ඒට අපි හොයාගත්තා. මෙහෙමයි මේකේ ඇත්තම කතාව මේක මම කරා නම් මගේ ස්ටයිල් එකට මම සමහර ලාවට ওই කාබන් හතරෙන් ලියන්න පුළුවන් ඇල්කොහොල් ඔක්කොම ටික ලියා ගන්න. එහෙමත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දැනට අපි හොයාගත්ත කවුද කියන්නේ මේ ඒ කියන්නේ මෙයා කියලා. නැත්තම් ওই කාබන් හතරෙන් මෙතන වෙනස් කර ලියන්න පුළුවන් ඇල්කොහොල් ඔක්කොම ලියනවා. ඒක ලේසි ක්‍රමයක්. ඊට පස්සේ අපි B හොයාගත්තේ නෑ. අපිට C ආවා. හරිද? ඊට පස්සේ වල මේ මම මේ දැන් කරන්න යනකොට මුලින්ම කරන්නත් තිබ්බා. හරි. හරි. දැන් මේ ටික ලියාගත්තට පස්සේ අපිට දැන් මෙහෙම කරන්න පුළුවන්. හරිද? කාබන් හතරක් තියෙන්නේ. ඕකෙන් අපිට එකිනෙකට වෙනස් ඇල්කොහොල් ලියන්න පුළුවන්. අපි ලේසිම තැන ඉඳන් පටන් ගමු. බලමු අපිට උත්තරයක් එයිද කියලා. අපි ලිව්වේ නෑ කාබන් හතරම දිගට දාලා. ඍජු දාමයක් විතරනේ. CH2 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 වෝල්ට්. දැන් ලියලා බලමු. දැන් මේකට චෙක් කරලා බලන්න. දැන් මේ ඇරෙන්න අපිට ලියන්න පුළුවන් තවත් ඇල්කොහොලයක්. ප්‍රාථමික ඇල්කොහොලයක්. ලූකස් එක සීග්‍රම් ප්‍රතික්‍රියා කරන්නේ. කාබන්ට හයිඩ්‍රජන් දෙකයි කාබන්ට හයිඩ්‍රජන් දෙකයි කාබන්ට හයිඩ්‍රජන් දෙකයි කාබන්ට හයිඩ්‍රජන් දෙකයි කාබන් පරමාණු වල සමාන කාණ්ඩ දෙකක් බැඳුනොත් එයා පෙන්වන්නේ නැහැ මොකද්ද ප්‍රකාශ සමානතාවය ඒ කියන්නේ අසම්මිතික කාබන් පරමාණුවක් නැහැ ඒකත් හරි ඒ අවස්ථාවලත් හරි ඊට පස්සේ මෙයා PCC එක ප්‍රතික්‍රියා කරොත් අපිට හදලා දෙනවා CH2 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 මෙන්න මේ ඇල්ඩිහයිඩය හරි ඊළඟට එයාගේ මේ කාබොනයිල් කාබන් ඇල්ෆා කාබන්ට හයිඩ්‍රජන් තියෙනවා ඒ කියන්නේ ඇල්ඩෝල් සංග්‍රහණයට යන්න පුළුවන් හරි එහෙනම් හරි අපි අවශ්‍යතාවය එකපාරින්ම ආවා එතකොට මම ඔයාලට කියන මෙන්න මෙහෙම දෙයක් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේදී පොඩි වැඩක් කරන්න තමයි දැන් මම මෙතනදී තර්කයෙන් ඒව කොට නගාගෙන තර්කයෙන් C ව කොට නගාගෙන මට B ව අහුවෙච්ච නැති නිසානේ මම B ව ඊට පස්සේ ලියන්න පටන් ගත්තා දැන් B ව ලියන්න මම B ව හොයන්න තොරකට ක්‍රමය මොකක්ද මෙයා සහ අරය ඇරුණු විට මේ කාබන් හතර භාවිතා කරලා මෙතන ලියන්න පුළුවන් එකිනෙක වෙනස් ඇල්කොහොල් ලියලිය චෙක් කරන්න කිව්වා ඔයාට ඔය වැඩේ මුලින්ම කරන්න පුළුවන් හැබැයි ඒකට වෙලාවයි සාමාන්‍ය කාබන් හතරෙන් ඇල්කොහොල් ටික වැඩිපුර ලියන්න පුළුවන් OH එක මැද්දට එහෙම දාලා BC එක එහෙම ලියන්න පුළුවන් නැත්නම් ටක් ගාලා ලියාගෙන ලියන්න පුළුවන් ඇල්කොහොල් ඕන 6ක් 7ක් ලියා ගන්න පුළුවන්. ඔකට විනාඩි 2ක් යයි. ඒ කියන්නේ මේ කාබන් හතර වෙනස් කර වෙනස් කර. විවිධ ඇල්කොහොල් ලියාගෙන ඔය ABC ට ගැලපෙන්නේ නැත්නම් ඉස්ලාම් ප්‍රකාශ සමාගතාව වෙන සෙට් එකක් නේ. ඒක කපලා දාන්න. අනේ එහෙම හොයන්නත් පුළුවන්. දැන් මම කරලා පෙන්නන්නේ නැහැ මෙතන වෙලාව යන නිසා. يعني කාබන් හතරෙන් කාබන් හතර වෙනස් කර ලියන්න පුළුවන් ඇල්කොහොල් ඔක්කොම ලියලා ඔය අවශ්‍යතාව ටික බල කපලා අවශ්‍ය ටික විතරක් අරගෙන හොයා ගන්න පුළුවන්. එහෙම ක්‍රමයක්ත් තියෙනවා. ඒකට B එකට අපිට ලියන්න පුළුවන්. මෙයා ගැලපෙනවනේ. එහෙනම් මේක ලියන්න. CH2 CH2 CH2
OH. හරිද? ලූකස් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රකාශත් අක්‍රියයි. PCC සමග ප්‍රතික්‍රියා කරන සංයෝගය ඇල්ඩෝ සංගරණයට යනවා. ඇල්ෆා හයිඩ්‍රජන් එකක් තියෙන නිසා. හරි. A B C D E. එතකොට B ගෙන් තමයි D හැදෙන්නේ. එතකොට මෙතන එන්නේ මෙන්න මේ කියන ඇල්ඩිහයිඩ් C ගෙන් තමයි E හැදෙන්නේ. එතකොට E කියලා කියන්නේ මෙන්න මේ ඇල්ෆා කාබන් එක බ්ලොක් වෙච්ච ඇල්ෆා හයිඩ්‍රජන් නැති ඇල්ඩෝල් සංගරණයට යන්න බැරි මෙන්න මේ ඇල්ඩිහයිඩ්. මෙන්න මේ ඇල්ඩිහයිඩ්. සාන්ද්‍ර H2SO4 සමග රත් කළ විට BF ලබා දෙයි. B ගෙන් F මේ OH එක අල්ලපු කාබන්ගේ හයිඩ්‍රජනයක් කියන්නේ 1 2 මෙන්න මෙතන ද්විත්ව බන්ධනය. මෙයා තමයි SP. ඒවනම් ගන්න ලේසියිනේ මම කියලා දෙන්න ඕනේ නැහැ නේද? HBr සමග ප්‍රතික්‍රියා කළොත් G ලබා දෙයි. HBr මේක අසම්මිතික ඇල්කීනයක් හයිඩ්‍රජන් වැඩි තැනට Br හයිඩ්‍රජන් අඩු තැනට මාකොනික ඵලය ලියන්න. CH2 මෙතන Br එක මෙතන CH2. හරි? පහත දී ඇති කොටු තුල H සහ G ලියන්න ඔන්න F ලියලා තියෙනවා. G ලියලා තියෙනවා. එහෙනම් රෝමිලකම් දෙක හරි. ඉස්සලා අපි රෝමිලක එක කරලා තියෙනවා. රෝමිලකම් තුනේදී මදසාරිය KOH සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵල තුනෙහි කවුද? G ප්‍රතික්‍රියා කළ විට. මේ කියන්නේ G. එතකොට බලමු මොකද්ද ඵල තුන කියලා. ඔන්න මෙන්න මෙතනදී පොඩ්ඩක් කල්පනා වෙන්න. කල්පනාවෙන් HCH මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියා කරුවම ඵල තුනක් හැදෙනවා. මධ්‍යසාරීය KOH එක රත් කරපුවාම ළමෙක්ට මේකේ ඵලය ලියන්න ගියොත් ළමෙක් මෙන්න මේ හයිඩ්‍රජන් මේ හයිඩ්‍රජන් ඉවත් කරලා ලියන බලන්න. සෙයිස්ෙබ් නීතියෙන් දන්නවා හයිඩ්‍රජන් ඉවත් කරනවා හයිඩ්‍රජන් අඩු තැනින් හයිඩ්‍රජන් දෙකක් අයින් කරලා මෙන්න මෙතනින් ඵලයක් ලියනවා. සාමාන්‍ය වෙන්නේ ඕකනේ දරුවෝ නේද? සාමාන්‍ය වෙන්නේ ඕක. ඵල තුනක් ලියන්න කිව්වහම කල්පනා කරලා බලනවා හරියන්නේ නැහැ. අතුරු ඵලයකුත් ලියමු. එහෙනම් මෙන්න මෙතනින් හයිඩ්‍රජන් එකක් අයින් කරලා අතුරු ඵලයකුත් ලියමු. නැත්නම් දුක් කරන්න දෙයක් නැහැ නේ. හරි. එතකොට කොහොමද ඉතුරු එක්කන හොයාගන්නේ? ඉතුරු එක්කන හොයාගන්න මෙන්න මෙහෙම. මෙතන කියලා නෑ සමහර වෙලාවට කියනවා ඵල දෙකක් හැදෙනවා ඒවා එකිනෙකින් ජ්‍යාමිතික සමාවයක නොවේ කියලා කියනවා. ඵල දෙකක් හැදෙනවා ඒවා එකිනෙකින් ජ්‍යාමිතික සමාවයක නොවේ කියලා කියනවා. දැන් මෙතන එහෙම මොකක් කතාවක් කියලා නෑනේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මෙන්න CH3 නෙවෙයි CH2 පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙතනදී මෙයාට ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ අත්‍තරම් මෙතන මේ තියෙන යා ඉන්න විදිය නෙමෙයි මෙතන හරියම සමාන අවකාශය යාලගේ බන්ධන ව්‍යාප්තලා දින ආකාරය නේද නෑ. මෙන්න මේ සංයෝගය මේ ජාතිය ප්‍රශ්න වල පුතේ පොඩ හුරු වෙන්න ඕන. හරි. මෙහෙම ඇහුවොත් ඔයාලා මෙහෙම කල්පනා කරන්න ඕන කියන එක මතක තියාගන්න. ප්‍රධාන ඵලය සහ සුළු ඵලය ලියුවහම ඔයගොල්ලන්ට එන්නේ ඵල දෙකයි. හැබැයි පුතේ ඔය දෙකෙන් එක්කෙනෙක් ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන්න පුළුවන් වුණොත් එයාව අපි සංයෝග දෙකක් ඉදලා. ඒ කියන්නේ මෙන්න මේ සංයෝගය අපිට හොයාගන්න පුළුවන් ආකාර දෙකක්. ඒක කොහොමද බලන්න. ද්විත්ව බන්ධනයේ තියෙනවා හයිඩ්‍රජන් එක උඩට දාලා CH3 එක යටට දාලා මෙතන හයිඩ්‍රජන් එක උඩට දාලා CH2 මෙන්න මේ සංයෝගය ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජාතිය ප්‍රශ්නවලදී මෙහෙම හිතන්න ඕන කියලා මතක තියාගන්න ඕන. ප්‍රධාන ඵල ලියලා සුළු ඵල ලියලා සමහර විට තව ඉස්සරහට ගියොත් ප්‍රධාන ඵලයේ හෝ සුළු ඵලයේ ජ්‍යාමිතික සමාවයකට සලකන්න වෙයි. එහෙම හිතන්න ඕන කියලා මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේ ජාතිය ප්‍රශ්න ආය එනකොට ඔයාලට අග්ගාලා කල්පනා කරනවා. ඊට පස්සේ අපිට මේ එක කාබන් කියන එකේ මේ කාණ්ඩ දෙක කොහොම මාරු කරපුවාම ඊළඟ සංයෝගය ගන්න පුළුවන්. මේ පැත්තට CH3 දාලා මේ පැත්තට H දාලා මේ පැත්ත මාරු කරන්න එපා. එහෙම අර සංයෝගය වෙනවා. මෙතෙන්ට ඇරෝමැටික් වලේ දාන්න. එහෙනම් උත්තර පත්‍රයේ තියෙන්න ඕන මෙයයි කරන්න තියෙන මෙච්චරයි. ඔයාලට සමහරට අමුතු වෙන්න පුළුවන්. අලුතෙන් ප්‍රශ්න කරනවා නම් මේ ජාතියවා. නමුත් ඔයා මේ වගේ අවස්ථාවන් වලදී එහෙම හිතන්න ඕන කියලා මතක තියාගන්න. ඒ කියන්නේ මේ හැදෙන ඵලයකට ජ්‍යාමිතික සමාවිතාවය හෝ ප්‍රකාශ සමාවිතාවය වෙන්න පුළුවන්. ජ්‍යාමිතිකව ප්‍රකාශ පෙන්වන්න උනොත් මේ ව්‍යුහයේම තියෙද්දි මෙතන සංයෝග දෙකක් වෙනවා කියලා සලකන්න ඕන.
ලියා ගන්න ඕනේ. යම් සංයෝගයකට ජ්‍යාමිතික සමාවයවිකතාවය හෝ ප්‍රකාශ සමාවයවිකතාවය පෙන්වන්න පුළුවන් නම් එම අඳින ලද ව්‍යුහයට සංයෝග දෙකක් පවතින බව සැලකිය හැක. ජ්‍යාමිතික හෝ ප්‍රකාශ පෙන්වන්න පුළුවන් නම් මේ ලියලා තියෙන ව්‍යුහයට සංයෝගාකාර දෙකක් විදිහට පවතින පුළුවන් කියලා ගන්න පුළුවන්. මෙතන හැටියට නම් මෙයාට ජ්‍යාමිතික සමාවයවික දෙකක් විදිහට පවතින පුළුවන්. එකිනෙකට වෙනස් සංයෝග මේක. එහෙනම් 1යි 2යි අරයයි 3යි. අරයට ජ්‍යාමිතික සමාවයවිකතාවය හෝ ප්‍රකාශ සමාවයවිකතාවය දෙන්නත් බෑ. ඒ නිසා එයා එතන 1යි කියලා සැලකනවා. එතන සංයෝග 1යි. එයාට ස්වභාවය ආකාර දෙකකට පවතින පුළුවන් කියලා සැලකනවා. G ත්‍රිමාණ සමාවයවික ආකාර වලින් පැවතිය හැකිද කියන්නේ. G කියන්නේ මෙයාට ත්‍රිමාණ සමාවයවිකතාව පෙන්වන්න පුළුවන් පුතේ. මෙන්න මෙතන ඉන්න අසම්මිතික කාබන්. ඒ නිසා උත්තරේ ඔව්. උත්තරේ ඔව්. ඊට හතරෙහි ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න. ඉතින් පැහැදිලි කරන්න වෙන්නේ G හි අසමමිතික කාබන් පරමාණුවක් නැත්නම් කයිරල් කාබන් පරමාණුවක් නැත්නම් අසමාන කාණ්ඩ හතරක් බැඳුණු කාබන් පරමාණුවක් ඇත කියලා ලියවනම් හරි. ඇත කියලා ලියවනම් හරි. හරි. අද ප්‍රශ්න පත්‍රයේ විවිධ බාධක මැද්දේ ඉවර කරන්න ඕනේ. නමුත් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ නෙමේ. අපි මොන ඒ වගේ ගැටලු ආවත් මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මේ වගේ අපහසුතාවයන් වලට ලක් වෙනුනහම ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒවට ලෑස්ති වෙලා ඉන්න. එහෙම හරි මේ වැඩේ කරනවානි කියලා හිත හදාගන්න. හරි. දැන් ඔයාලගේ ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ කොයි වෙලෙද කියලා ඔයගොල්ලෝ දන්නවනම් ඔයාලා ක්ලාස් එකේ පස් වෙලාවට පස්සේ මම එහෙමමයි මීටින් එක පටන් ගත්තා. නමුත් මම ඔයගොල්ලන් ඉන්වයිට් කරගත්තේ කලින් වුණා වගේ ආපහු පාරක් මීටින් එක කට් වුණොත් ඔයගොල්ලන්ගේ කාලය අපරාධේ නේද? ඔයගොල්ලන්ට අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා මම තීරණය කරා ආයෙ ඔයගොල්ලන්ව ජොයින් කරන්න නැතුව රෙකෝඩින් එකක් විතර කරනවා. ඇත්තට මමත් පේපර් එක කරගෙන ආපු ෆ්ලෝ එක අපි මුලින්ම ලස්සන පටන් අරගෙන පැය භාගයෙන් විතර ප්‍රශ්නයක් ඉවර කරගෙන ලස්සන කතා කරගෙන ආවා. ඊට පස්සේ ඒ කියන්නේ මගේ ටාගට් එක තිබ්බේ පැය දෙකකින් ස්ට්‍රක්චර් එක ඉවර කරන්න. මැදදී වැඩේ බිඳ වැටුණා. මගෙත් පොඩ්ඩක් රිද්ම් එක බිඳුණා. ඒ නිසා පොඩි කාලයක් වැය වෙන්නත් ඇති. කල්පනා වෙන එකත් කල්පනා වෙන්න නැති වෙනවා ඒ වගේ වෙලාවට. ඉතින් පුළුවන් විදිහට අපි මේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක වැඩේ කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මෙන්න මෙතනදී විශේෂයෙන්ම මම මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න ඕන. මෙන්න මේ කොටස ඒ කියන්නේ සමාවයවක ප්‍රශ්නේ කල්පනා කරන විදිය. එතකොට ඔයගොල්ලෝ මේ සංයෝග අඳුන ගන්න භාවිතා කරන ක්‍රම. දැන් අපි ඒව බීව කලින් අඳුනගෙන ඊට පස්සේ තීව අඳුනගන්න ඒව සහ තීව අඳුනගෙන බීව අඳුනගන්න මෙතන තියෙන සංයෝගකින් කියලා චෙක් කරා. එහෙම නැත්නම් මුලින්ම ඔයාලට තිබ්බා මේ අනුක සූත්‍රයෙන් එන්න පුළුවන් සංයෝග ටික ඔක්කොම ටික ලියාගෙන එතනින් තෝරන්නේ මොකක් හරි ක්‍රමයක් ඔයා ඒක බලන්න ඔයාලට ගැලපෙන විදිය. ඊළඟට විශේෂයෙන් මෙන්න මෙතනදී මෙයාගෙන් ප්‍රතිඵල තුනක් එනවා කියපෙලේ. අපි සාමාන්‍ය ලියන ප්‍රධාන ඵලය, අපි සාමාන්‍ය අතුරු ඵලය සහ ඊට පස්සේ තව සංයෝගයක් ගන්න බැරුව ගියා. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මේ ලියපු සංයෝගයක් ප්‍රකාශ හෝ ජ්‍යාමිතික සමාගතාවය පෙන්වන්නද කියලා බලන්න. ප්‍රකාශ වුණා ජ්‍යාමිතික උනත් පෙන්වන්න පුළුවන් නම් එතන සංයෝග දෙකක් වෙනවා කියලා සලකන්න පුළුවන්. හැබැයි ඒ සංයෝග දෙක එහෙමම ලියන්න. දැන් මම ප්‍රකාශ පෙන්වන්න උනා නම් මෙතන අර වස්තුව සහ එයාගේ දර්පණ ප්‍රතිබිම්බය ලියා තමයි තුන්වෙනියන් අරයයි ලියන්නේ. එහෙමයි හරි. මම මේ ප්‍රකාශ සමාගතාවය පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ආවොත් එතනත් සංයෝග දෙකක් විදිහට සලකනවා කියන එක වෙන ප්‍රශ්නකදී කතා කරන්න අපිට ඒ වගේ ප්‍රශ්න හම්බ වෙනවා. ඒත් යෝජනාවට ජය වේවා. අපි ඔහොමම රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පටන් ගන්නවා. ඔයගොල්ලන් ඒක YouTube එකේ බලන්න පුළුවන්.